අප අද සාකච්ඡා කරනු ලබන්නේ 2015 අගෝස්තු මාසට පැවැත් වූ උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න කිහිපය පිළිබඳවයි. අප මෙහිදී හුදෙක්ම උත්සාහ කරනු ලබන්නේ ළමයෙකුට මෙම ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත ප්‍රශ්නය සාකච්ඡා කිරීම පමණක් නොව අප මෙහිදී උත්සාහ ගන්නේ ඒ හා සමානව ඔබගේ විභාගයට පැමිණිය හැකි ප්‍රශ්නයක් හා ඒ හා ආශ්‍රිත ඔබට ලබා දිය හැකි සියලුම දැනුම ලබා දීමටය. එබැවින් ඔබ මෙම ප්‍රශ්න පත්‍රයේ අප සාකච්ඡා කරනු ලබන කෙටි ප්‍රශ්න 50ක්ම රැඳී සිට ඔබගේ අවධානයට අප සාකච්ඡා කරනු ලබන විෂය කරුණු පැහැදිලිව මතක තබාගෙන පොතක් ඔබ තබාගෙන ඒ පොතෙහි අවශ්‍ය සීලම කරුණු සටහන් කර ගන්න. හරි. අපි එහෙනම් බලමු ප්‍රශ්න අංක 1. පහත දැක්වෙන කුමන ප්‍රකාශය ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යභාරය සම්බන්ධයෙන් නිවැරදි වේද කියලා අහනවා. ඒතර මොකක්ද අහන්නේ? මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යභාරය මොකක්ද කියලා අහනවා. ඔබ දන්නවා ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මොකක්ද කොටස් දෙක? එකක් මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. එතකොට මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය කියන මේ තුනේම ඔබ දැනගත යුතුයි නිර්වචන මොනවද මේ කියන්නේ කියලා. හරි. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියන්නේ ඒක තමයි ප්‍රධානම එක. මුලින්ම ගිණුම්කරණය තමයි අපි හඳුන්වන්නේ. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සැපීම. ඒතකොට ගිණුම්කරණයෙන් කරන්නේ මොකක්ද? තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා. එතනදි කියන්නේ අපි සපයන්නේ මූල්‍ය තොරතුරුද මූල්‍ය නොවන තොරතුරුද කියලා අපි එතනදි අදහස් කිරීමක් කරන්නේ. ඊට පස්සේ අපි කරනවා මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. ඒතර මූල්‍ය ගිණුම්කරණයේදී මොනවද ලබා දෙන්නේ? මූල්‍ය තොරතුරු. කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කිරීමක් සිදු කරනවා. එතකොට කළමනාකරණ ගිණුම්කරණයෙන් අපි තොරතුරු ලබා දෙන්නේ කළමනාකරුවන්ට. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණයි. කිසිම විටක කළමනාකරණ ගිණුම්කරණේ බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපීමක් සිදු කරන්නේ නැහැ. මූල්‍ය ගිණුම්කරණය ගත්තාම මූල්‍ය ගිණුම්කරණේ ප්‍රධාන වශයෙන් අපි හදලා තියෙන්නේ බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන්න. ඒ වගේම අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු මූල්‍ය ගිණුම්කරණයෙන් සැපීමක් සිදු කරනවා. ඔබ දන්නවා මූල්‍ය ප්‍රකාශන කට්ටලය. මූල්‍ය ප්‍රකාශන කට්ටලය නැතහොත් අපි කියනවා මූල්‍ය ප්‍රකාශන සංරචක. මොනවද මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය? මොනවද මූල්‍ය ප්‍රකාශන සංරචක? ඒ කියන්නේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. අන්න ඒ පහ තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ කොටස්. නැතහොත් මූල්‍ය ප්‍රකාශන සංරචක. එතකොට අපි ඒව තමයි ලබා දෙන්නේ මොකෙන්ද? මූල්‍ය ගිණුම්කරණේ. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණය මොනවද? අයවැය වාර්තා, පිරිවැය වාර්තා, ඊට භාණ්ඩේ ලාභදායීත්වය, අන්න ඒ වගේ වාර්තා, ආයෝජන තීරණ. ඒතර ඒ වගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සැපීම සිදු කරන්නේ මොකෙන්ද? කළමනාකරණ ගිණුම්කරණය. හරි. එතකොට බලමු මේ ප්‍රශ්නෙට මොකද්ද පිළිතුර කියලා. අංක 1. එය ආයතනයක ගනුදෙනු මුදල් පදනම මත ගිණුම් පොත්වල වාර්තා කරයි. ඒ කියන්නේ ගනුදෙනුව ගිණුම් පොත්වල වාර්තා කරනවා කියන එක. අපි බලමු ඊළඟ එක. එය ආයතනයේ කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා පිළිල කරයි. අපි කළමනාකරණ ගිණුම්කරණයේදී ලබා දෙන මොන වාර්තාද? විශේෂිත පරමාර්ථ මූල්‍ය වාර්තා. එතකොට මොකක්ද මූල්‍ය ගිණුම්කරණය ලබා දෙන්නේ? මූල්‍ය ගිණුම්කරණය ලබා දෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. හරි. එතකොට දෙවෙනි එකෙන් කියන්නේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ. නමුත් අපි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණය. තුන්වෙනි එක ඒ ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි. එහෙනම් අපේ පිළිතුර මොකක්ද? අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණයෙන් ලබා දෙන්නේ මොන තොරතුරුද? පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. 4. ඒ ආයතනයක අයිතිකරුවන්ට තීරණ ගැනීම සඳහා අතීත සහ අනාගත තොරතුරු සපයයි. අයිතිකරුවන්ට විතරයි නෑ අපි මූල්‍ය ගිණුම්කරණය අයිතිකරුවන්ට වගේ බාහිර පාර්ශවයන්ට අපි තොරතුරු ලබා දීමක් සිදු කරනවා. එතකොට අපි මූල්‍ය ගිණුම්කරණයෙන් අනාගත තොරතුරු ලබා දීමක් සිදු කරන්නේ නැහැ.
මූල්‍ය ගිණුම් කරන්නේ ලබා දෙන්නේ මොන තොරතුරුද? අතීත තොරතුරු. 5. ඒ ආයතනයක වාර්ෂික විගණනයට අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයයි. එතකොට වාර්ෂික විගණනයකට අවශ්‍ය තොරතුරු සපයන එකද මූල්‍ය ගිණුම් කරන්නේ කාර්යභාරය? නෑ, ඒක එක් කාර්යභාරයක්. අපි ගිණුම් කරන්නේ කරන්නේ මොකක්ද? අභ්‍යන්තර හොඳ අපි අභ්‍යන්තර පද්ධති අපි හොඳට කළමනාකරණය කරගෙන යනවා. එතකොට අපි ඒක කරගෙන යන්න අපි ගිණුම් කරන්නේ මොනව ලබා දෙනවද? තොරතුරු ලබා දෙනවා. එතකොට ඒක ගිණුම් කරන්නේ කාර්යභාරයෙන් ඇතුළත තියෙන එක කාර්යභාරයක්. ඒක මූලික කාර්යභාරයක් නෙමෙයි. එතකොට අපේ පිළිතුර මොකක්ද? උත්තරාංක 3 ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ පොදු තොරතුරු අවශ්‍යතා සම්පූර්ණ කරන එක. මොකද්ද? පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. මොනවද මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා කියන්නේ? පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාය ගණයට අපි අයිති වෙනවා මොනවද? අපි අර කියපු මූල්‍ය ප්‍රකාශන කට්ටලය නැත්නම් මූල්‍ය ප්‍රකාශන සංරචක. ප්‍රශ්න අංක 2. පහත කාර්යයන් ගිණුම් කරන ක්‍රියාවලිය තුල සිදුවන නිවැරදි අනුපිළිවෙල කුමක්ද? එහෙනම් ඔබ දැනගෙන සිටිය යුතුයි ගිණුම් කරන ක්‍රියාවලියේ කොටස් පිළිබඳව. මොනවද ගිණුම් කරන ක්‍රියාවලිය? ගනුදෙනුවක් සිදු වෙනවා, අපි තොරතුරු එක්රැස් කරනවා, තොරතුරු ඊපස්සේ වාර්තා කරනවා, තොරතුරු වර්ග කරනවා, සාරාංශ කරනවා, ඊට පස්සේ අවශ්‍ය පාර්ශවයන් තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සපයනවා. අපි බලමු තුන ගනුදෙනුව සිදුවීම. එතකොට එකට වෙන්න ගනුදෙනුව සිදු වෙන්න එපයි. හරි. ඊට පස්සේ B කියනවා ජර්නල් සටහන් ලෙජරේ පිටපත් කිරීම. C ගනුදෙනුව මූලික පොත්වල සටහන් කිරීම. D ශේෂ පිරික්සුම පිළිල කිරීම. E ලෙජර් ගිණුම් තුරණය කිරීම. එහෙනම් අපි බලමුකෝ මොකක්ද එන පිළිවෙලට කියලා. අංක 2. මුලින්ම ගනුදෙනුවක් සිදු වෙන්න එපයි. එහෙනම් එක මොකද්ද? ගනුදෙනුව සිදු වෙන එක. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? හරි. ඊට පස්සේ ජර්නල් සටහන් ලෙජරේ පිටපත් කිරීමක් නෙමෙයිනේ. ගනුදෙනුව මොකද්ද? මූලික පොත්වල සටහන් කරන්න ඕන. අපි ගනුදෙනුවක් සිදු වුණාම ඒ ගනුදෙනුව ගෙනල්ලා ව්‍යාපාරයේ පොත්වල සටහන් කරන්න ඕන. අපි කියනවා මූලික සටහන් පොත් කියලා. මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කරනුයේ කුමක් පදනම් කරගෙනද? මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කරනුයේ අපි කුමක් පදනම් කරගෙනද? මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන තමයි අර සිදුවෙච්ච ගනුදෙනුව අපි කොහේ සටහන් කරන්නේද? මූලික සටහන් පොත් නැතහොත් අපි කියනවා උපයෝගී පොත් කියලා. ඒතර උපයෝගී පොත්වල සටහන් කරන්න ඕන. ඒතකොට ඒක තමයි දෙවෙනි පියවර. හරි. ඊළඟට බලමුකෝ. දැන් ගනුදෙනු මූලික පොත්වල දැම්මා. දැම්මම මාසේ ලෙජර් ගිණුම් වලට අපි සටහන් කරන්න එපයි. හරි. ඊට පස්සේ අපිට තියෙන ලෙජර් ගිණුම් තුලනය කිරීම තියෙනවා. ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කිරීම තියෙනවා. එහෙනම් ඊළඟට වෙන්න ඕන මොකද්ද? ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කරන්න ඕන. අපි ඒතකොට මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කරා. දැන් ඒ වගේ ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා. ඊට පස්සේ මොකද අපි කරන්න ඕන? අපි ගැළපිලි සටහන් කරන්න ඕන. එහෙනම් ජර්නල් සටහන් ලෙජරයට කොහෙද පිටපත් කිරීම සිදු කරන්න ඕනේ. එහෙනම් තුන්වෙනි පියවර මොකද්ද? D. හරි. අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ දැන් අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කරාම ලෙජර් ගිණුම් මොනවා කරන්න ඕනද? තුලනය කරන්න ඕන. එහෙනම් ලෙජර් ගිණුම් තුලනය කිරීම තමයි ඊළඟ කාර්යය. දැන් අපි ලෙජර් ගිණුම් තුලනය කරලා ඉවරයි. ඊළඟට ඒ තුලනය කරපු ලෙජර් ගිණුම් වලින් ශේෂ අරගෙන මොනවද ගන්න ශේෂ? අපේ ගිණුම් කරන මූලිකාංග වලට අදාළ ශේෂ තමයි අපි ගන්නෙ. මොනවද ගිණුම් කරන මූලිකාංග? නැතහොත් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග. මොනවද ගිණුම් කරන මූලිකාංග කියන්නේ? මොනවද මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා කියන්නේ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට ඒවා තමයි අපේ කොහේ තියෙන්නේද? පොදු ලෙජරේ තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ඒ ගිණුම් ටික තුලනය කරලා දැන් තුලනය කරලා ඉවරයි. තුලනය කරලා ඉවරලා අපි හදනවා එක ප්‍රකාශයක්. මොකටද? අපේ අංක ගණිතමය නිවැරදිතාවය තහවුරු කර ගැනීමේ අරමුණින්. මොකක්ද අපි හදන්නේ? ශේෂ පිරික්සුමක්. එහෙනම් D ශේෂ පිරික්සුමක් හදනවා. හරි. ශේෂ පිරික්සුමකුත් හදලා ඉවරලා අපිට එච්චරයි දෙන්නේ. පියවර අපිට ඔක්කොම 5යි. පියවර 5යි. ඊට පස්සේ අපි ශේෂ පිරික්සුමක් හදුවාන් පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළිල කරනවා. අපිට මේ පියවර දීලා නැහැ මෙතන. අන්තිමට මොකද්ද වෙන්නේ? මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රකාශන කට්ටලය නැතහොත් මූල්‍ය ප්‍රකාශන
රච ඒක ඇතුලේ පහක් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු නිවැරදි පිළිතුර කුමක්ද කියලා. ACB ED එහෙනම් පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 3. එක් එක් කාලච්ඡේදයේ ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගනු ලබන්නේ කුමන ගිණුම් කරන සංකල්පයකට අනුකූලවද? ඒ කියන්නේ ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනාගන්නේ මොන සංකල්පයකට අනුකූලවද කියලා තමයි අහන්නේ. එක් එක් කාලච්ඡේදයේ. ඒ කියන්නේ සම්පූර්ණ අපේ වත්කමේ පිළිවෙල නෙමෙයි. අපි ෂය වශයෙන් කඩලා අවුරුදු කිහිපයකට අපි ආදායම් ප්‍රකාශන ගන්නවා. මොකක්ද අහනවා? ෂය ආදායම් ප්‍රකාශය හඳුනා ගැනීමට පදනම් වෙච්ච සංකල්පය. උපජිත, අඛණ්ඩ පැවැත්ම, ගැලපුම්, උපලබ්ධි, ආරක්ෂණ. එහෙනම් ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගැනීමට පදනම් වන සංකල්පය මොකක්ද? ගැලපුම් සංකල්පයේ උත්තරය අංක 3. භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදා හරින අවස්ථාවේදී විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයෙහි හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම් වන්නේද? එතකොට අපි විකුණුමක් කවර අවස්ථාවේද හඳුනාගන්නේ? භාණ්ඩය ගනුදෙනුකරුවන්ට බෙදා හැරපු අවස්ථාවේදී. නැතහොත් මුදල් අඩ අවස්ථාවේදීවත් වෙන අවස්ථාවකදීවත් නෙමෙයි. අපේ ඒ භාණ්ඩයේ අයිතිය කාට මාරුණාන් පස්සේද? ගනුදෙනුකරුට මාරුණාන් පස්සේ. එතකොට ඒ කියන්නේ වත්කම දැන් ගනුදෙනුකරුට තමයි අයිති. ගනුදෙනුකරු තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට අන්නේ අවස්ථාවේදී තමයි අපි අපේ වගකීම ගනුදෙනුකරු වෙත ගියාන් පස්සේ තමයි අපි මොකක් කරන්නේද? විකුණුමක් වශයෙන් හඳුනා ගන්නේ. නැත්තම් සමහරක් අපේ ගණන්වලදී දෙනවා මුදල් හම්බ වෙනවා කියලා. ඒ අවස්ථාව නෙමෙයි. අපි ගනුදෙනුකරුට මොනා කරන්න ඕනද? ඊගේ අයිතිය ලබා ගැනීමක් සිදු වෙනවා. සමහරක් මේ උදාහරණයක් තියෙනවා. අපි භාණ්ඩේ ගනුදෙනුකරුට විකුණනවා. හිතන්නකො අපේ කඩයක් තියෙනවා කියලා. අපි ගනුදෙනුකරු වෙනුවෙන්ම භාණ්ඩයක් හදලා ඒ භාණ්ඩේ ගනුදෙනුකරුට වික්කා. ගනුදෙනුකරු කියනවා සර් පොඩ්ඩක් මම මේ භාණ්ඩේ තියලා යන්න. මට අද අරන් යන්න බෑ. මොකද මගේ ලොරියක් තියෙනවා. මම ලොරියෙන් කොළඹ එන අවස්ථාවක මේ භාණ්ඩේ අරන් යන්න. එතකන් මේක පොඩ්ඩක් තියන්න. අපිට සල්ලි ගෙවලා එයා ඉන්වොයිසියත් අත්සන් කරගෙන අරගෙන හරි. ඒතකොට අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් ද මේක විකුණුමක් වශයෙන් හඳුනා ගන්න. හිතන්න බලන්න. ඔව් අපිට පුළුවන්. ඇයි භාණ්ඩේ වගකීම කාට ගිහිල්ලා ඉවරද? ගනුදෙනුකරුට ගිහිල්ලා ඉවරයි. ගනුදෙනුකරු අපෙන් භාණ්ඩය ගත්තා කියලා අපෙන් අස්සම් කරලා තිනෝ. ඒ කියන්නේ එයා පිළි අරගෙන තිනෝ එයා භාණ්ඩේ අරගෙන කියලා. එහෙනම් අපිට ඒ අවස්ථාවේදී විකුණුමක් වශයෙන් හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම් වන්නේද? එතකොට අපි භාණ්ඩයක් බෙදා හරින අවස්ථාවේදී තමයි විකුණුම් අයභාරය හඳුනාගන්නේ. මොකක්ද සංකල්පය? විකුණුම් වලට අදාළ ප්‍රධාන සංකල්පය මොකක්ද? උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පයෙන් තමයි කියන්නේ භාණ්ඩයක් අපි වික්කා කියලා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් ආදායම වශයෙන් හඳුනා ගන්න ඕන මොන අවස්ථාවේද කියලා අපිට පැහැදිලි කිරීමක් සිදු කරන්නේ. ප්‍රශ්න අංක 5. ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව පහත කුමනද මූල්‍ය තොරතුරු වල මූලික ගුණාත්මක ගති ලක්ෂණ ලෙස සලකනු ලබයිද? ඔබගේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන් වෙන ප්‍රශ්නයක් වශයෙන් සහතික වෙලා කියන්න පුළුවන් සංකල්පනාත්මක රාමුවේ ප්‍රශ්නයක්. ඒක නිසා සංකල්පනාත්මක රාමුව A to Z ඔබගේ මතකයේ නැතහොත් කටපාඩමින් ඔබ මතක තබාගත යුතුයි. අනිවාර්යයෙන්ම ඔබගේ පේපරේ ප්‍රශ්නයක් සංකල්පනාත්මක රාමුවෙන් එන එක එනවාමයි. එතකොට සංකල්පනාත්මක රාමුවේ ගුණාත්මක ගති ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩලා තියෙනවා. එක මූලික ගුණාත්මක ගති ලක්ෂණය, අනිත් එක වර්ධනය වන ගුණාත්මක ගති ලක්ෂණය. එතකොට මූලික ගුණාත්මක ගති ලක්ෂණ කියලා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අපි හදන මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත විය යුතුමයි. ඒ කියන්නේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ නැතුව මූල්‍ය ප්‍රකාශන වැඩක් නැහැ. නමුත් වර්ධිත ගුණාත්මක ගති ලක්ෂණ කියන අනිත් කොටස නැති වුණා කියලා මූල්‍ය ප්‍රකාශන වලට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මූලික ගුණාත්මක ගති ලක්ෂණ වගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොනවද? මූලික ගුණාත්මක ගති ලක්ෂණ. මූලික ගුණාත්මක ගති ලක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි අදාළ බව, අනිත් එක විශ්වාසනීය නියෝජනත්වය. ඒතර වර්ධිත තමයි අනිත් ටික ඔක්කොම වෙන්නේ
ඒ වර්ධිත ගුණාත්මක ගති ලක්ෂණ වලින් මොකද වෙන්නේ? මූල්‍ය ප්‍රකාශන වල වැඩි දියුණු කිරීමක් තමයි සිදු කරන්නේ. මූල්‍ය ප්‍රකාශන තියෙන තත්ත්වයට වඩා ඉතා ඉහළ උසස් මට්ටමක තේරුම් ගත හැකි වන අයුරින් මොනා කරනවද ඒකේ සකස් කිරීමක් සිදු කරනු ලබනවා. හරි. එතකොට මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකයි තියෙන්නේ. අදාළ බව සහ විශ්වාසනීය නියෝජන බව. එහෙනම් පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 6. ආයතනයක් විසින් ලකුණු කොළ මිල 600ක් වූ භාණ්ඩ. මොකක්ද මේ ලකුණු කොළ මිල කියන්නේ? හිතන්නකෝ ඔබ යනවා කියලා DSI එකට DSI කියලා භාණ්ඩයක් ගන්න යනවා. එතකොට ඒකේ සරප්පු දෙයක් එල්ලලා තියෙනවා. එතන වටිනාකමක් ගහලා තියෙනවා. අන්න ඒකට තමයි මොකක් කියලා කියන්නේ? දැන් ලකුණු කොළ මිල කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ භාණ්ඩේ විකුණන එක්කනත් එක්ක කලමනාකරුවත් එක්ක කතා කරලා අපි යම්කිසි වටිනාකමක් අඩු කරගන්නවා. අන්න එතකොට අපිට මොකක් හම්බ වෙනවද? වෙළඳ වට්ටමක් හම්බ වෙනවා. එතකොට ලකුණු කොළ මිල කියන එක ඔබ දන්නවා. ඊට පස්සේ අපිට වෙළඳ වට්ටම කියන එකත් ඔබ දන්නවා. හරි. භාණ්ඩ 100%ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදගෙන පසුව 650ක අත්පිට මුදලට විකුණන ලදී. ණය හිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනු වල ශුද්ධ බලපෑම ගිණුම් සමීකරණයේ නිරූපණය කර නොවේ. හරි. ඔබ දන්නා ආකාරයට සහ දැනගත යුතුයි. වට්ටම් වර්ග කීයක් තියෙනවද? වට්ටම් අපිට කඩන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වට්ටම් අපි කඩන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? එකක් මුදල් වට්ටම්, අනිත් එක වෙළඳ වට්ටම්. එකක් මොකද්ද? වට්ටම් වර්ගයේ මුදල් වට්ටම්. අනිත් වට්ටම් වර්ගයේ මොකද්ද? වෙළඳ වට්ටම්. මුදල් වට්ටමයි වෙළඳ වට්ටමයි. මම මුලින්ම ගන්නවා වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම කියන්නේ මොකද්ද? භාණ්ඩයක් විකිණීමේදී ලකුණු කළ මිලෙන් කරනු ලබන අඩු කිරීමක්. එතකොට භාණ්ඩයක් විකුණන අවස්ථාවේ තමයි වෙළඳ වට්ටම ලබා දෙන්නේ. මුදල් වට්ටම විකුණන අවස්ථාවේදී ලබා දීමක් සිදු කරන්නේ නැහැ. මුදල් වට්ටම කියන වචනයෙන්ම තේරෙනවා මුදල් ලැබීමේදී හෝ මුදල් ගෙවීමේදී ලබා දෙන නැත්නම් පිරිනමන වට්ටම්. එතකොට මුදල් වට්ටම් අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එකක් තමයි ලද වට්ටම්, අනිත් එක තමයි දුන් වට්ටම්. ලද වට්ටම් කියන්නේ මොකක්ද? ලද වට්ටමක් කියන්නේ ආදායමක්. අපිට හම්බ වෙන වට්ටමක්. දුන් වට්ටම් කියන්නේ අපි දෙන වට්ටමක්. වියදමක්. එතකොට ලද වට්ටම් කියන්නේ මොකක්ද? සැපියුම් කරුවන්ට මුදල් ගෙවීමේදී සැපියුම් කරු විසින් ලබා දෙන වට්ටමක් තමයි ලද වට්ටම් කියලා කියන්නේ. එතකොට මොකද්ද දුන් වට්ටම් කියන්නේ? දුන් වට්ටම් කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් ඉක්මනින් අපි එකතු කරවා ගැනීම සඳහා ණයගැතියන්ට ලබා දෙන වට්ටම් තමයි දුන් වට්ටම් කියලා කියන්නේ. හරි. එතකොට මුදල් වට්ටම් ගිණුම්ගත කරනවා, වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. මතක තියාගන්න. ඒ කියන්නේ මුදල් වට්ටම් මෙන්න මේ දෙක අපේ දිත්ත සටහනක් යනවා. ලද වට්ටම් වෙන දිත්ත සටහන මොකද්ද? ලද වට්ටම් ගිණුම බැර, ණය හිමි ගිණුම හර. දුන් වට්ටම් යන දිත්ත සටහන මොකද්ද? දුන් වට්ටම් ගිණුම හර, ණයගැති ගිණුම බැර. වෙළඳ වට්ටම් ඒ වගේ දිත්ත සටහනක් යන්නේ නැහැ. වෙළඳ වට්ටම් මොකද වෙන්නේ? ඔබ මතක් කරගන්න ඔබට ඉන්වොයිසයක් හම්බ වෙනවා. ඒ ඉන්වොයිස් එක ඩිස්කවුන්ට් එක අඩු කරලා තියෙන්නේ. අන්න ඒක තමයි මොකද්ද වෙළඳ වට්ටම්. එතකොට ඔබ ඒක ඇවිල්ලා මූලික සටහන් පොත සටහන් කරන්නේ නැහැනේ. ඒ කියන්නේ වෙනම දිත් සටහනක් තියන්නේ නැහැනේ. ඔබ හිතන්නකො ගැනුම් ජර්නලේ කියලා. ගැනුම් ජර්නලේ සටහන් කරන්නේ මොකද්ද? වෙළඳ වට්ටම අඩු කළ පසු වටිනාකම නැත්තම් මොකද්ද අපි ලැයිස්තුකට මිල දාලා වෙළඳ වට්ටම අඩු කරලා ඊට පස්සේ අපි ගන්නවා වෙළඳ වට්ටම අඩු කළ පසු වටිනාකම. ඒ ගන්න වටිනාකම තමයි අපි දිත්ත සටහනකට යවන්නේ. නැතුව අපි වෙළඳ වට්ටම අඩු කරන්න කලින් වටිනාකම හෝ වෙළඳ වට්ටම කිසිදු දිත්ත සටහනකට යන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ වෙළඳ වට්ටම ගිණුම්ගත නොකෙරේ. හරි. එතකොට ඔබ මේ දැනුම ඔබ ගාව තිබිය යුතුයි. හරි. අපි එනම් මේක ගිණුම් සමීකරණයකට දාමු. අපේ සරල ගිණුම් සමීකරණය මොකද්ද? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. හරි. එතකොට අපිට කියලා තියෙනවා ලකුණු කළ මිල 600ක්. ඒ කියන්නේ මිල ගහලා තියෙන භාණ්ඩය 600යි.
100ට 5ක වෙළඳ වට්ටමකට යටත් කරනවා. ඒ කියන්නේ 600 100ට 5ක් කියන්නේ මතක තියාගන්න 100ට 5ක් බලන්න හරි ලේසි. බිංදුවක් කැපුවා දෙකෙන් බෙදුවා. 600ට 100ට 5 නම් 600න් බිංදුවක් කැපුවම 60යි. 60 දෙකෙන් බෙදුවම කීයද? 30යි. එහෙනම් අපි ගන්න කීයද? 600න් 30ක් අඩු කරාම කීය දෙන්නේ? 570යි. හරි. ඊට 570 ණයට අරගෙන 650කට මොනවා කරනවද? විකුණනවා. ණය හිමියන්ට තව මුදල් ගෙවා නැහැ. හරි. එතකොට කීයටද ගන්නේ? 570. තොග 570කට ණයට ගන්නවා. කොහොමද සටහන් කරන්නේ? තොග කියන වත්කම වැඩි වෙනවා 570ක්. එහෙනම් වත්කම් වැඩි වෙනවා කීයක්ද? 570ක්. මුදලට නෙමෙයි ගන්නෙ ණයට ගන්නෙ. එහෙනම් ණය හිමි සැපයුම් කරුවන් කියන වගකීම් වැඩි වෙනවා 570ක්. දිත්ත සටහන කියනවා නම් ගැනුම් ගිණුම හර 570යි ණය හිමි ගිණුම බැර 570යි. හරි. එතකොට කියන්න පුළුවන්ද ගැනුම් කියන්නේ මොන ගිණුමක්ද? වියදම් ගිණුමක්. හැබැයි මෙතනදී අපි සැලකුවේ මොකක් කියලාද? වත්කම් ගිණුමක් කියලා. අන්න ඒක වෙනස මතක තියාගන්න. අපි දිත්ත සටහනක් කිව්වා නම් ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. මෙතනදී අපි සලකන්නේ වත්කම් ගිණුමක් වශයෙන්. එතකොට මෙතනදී විකුණනකොට අපි මේ වත්කම තොගය විකුණු පිළිවෙලක් වශයෙන් සැලකිල්ලට ගන්නවා. හරි. ඊට පස්සේ බලන්නකො ණයට මිලට ගෙන පසුව 650ක අපිට මුදලට විකුණන ලදී. එතකොට මේක විකුණනවා. මොකද වෙන්නේ? තොගය එළියට යනවා. කීයක තොගයක්ද? 570ක තොගයක්. කීයකද විකුණන්නේ? 650කට. 650කට විකුණන්නේ අපිට මුදලට. එතකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා. හිතන්නකො ණයට වික්ක කියලා. ඒත් ණයට තියෙන වත්කම වැඩි වෙනවා. මේ විදිහටම තමයි වත්කම් තීරුවට බලපාන්නේ. ඊට පස්සේ ලාභයක් අපි ලබනවනේ. ලාභයක් ලබනවා කීයකද? 80ක. 80ක ලාභයක් ලබන නිසා හිමිකම කීයකින් වැඩි වෙනවද? 80කින් වැඩි වෙනවා. ඒතකොට අපි බලමු අපිට කොහොමද මේක බලපෑවේ කියලා. මේ තීරුව 80කින් වැඩි වුණා. මේ තීරුව කොච්චරකින් වැඩි වුණාද? 570කින් වැඩි වුණා. එතකොට මේ 570 මේ 570 ගැටලා ගියාම මේ තීරුව කීයකින් වැඩි වුණාද? 650කින් වැඩි වුණා. බලන්න අපි ගිණුම් සමීකරණය බැලන්ස් කරනවා නේද? මොකද වෙන්නේ? 570 80 කියන්නේ කීයද? 650යි. මේ පැත්තත් 650කින් මොනවා වුණාද? වැඩි වුණා. හරි. එතකොට අපේ නිවැරදි පිළිතුර වත්කම් 650කින් වැඩි වේ. වගකීම් 570කින් වැඩි වේ. හිමිකම් 80කින් වැඩි වේ. උත්තරාංක 4. ප්‍රශ්න අංක 7. සීමිත තනූජා පොදු සමාගමේ 2015 3.30 දිනට ණය හිමි පාලන ගිණුමේ ශේෂය 360ක් විය. කියන්නේ ණය හිමියන්ගේ ශේෂය සැපයුම් කරුවන්ගේ ශේෂය. ඒ දිනට ණය හිමි ලෙජරයට අනුව ණය හිමි ශේෂයන්ගේ එකතුව 406ක් විය. ඔබ දන්නවා අපි ණය හිමි පාලන ගිණුමක් පොදු ලෙජරේ තබා ගන්නවා. ඒ වගේම අපි උපලෙජරයට ඒ කියන්නේ අපි ණය හිමි ලෙජරය කියලා වෙනම ලෙජරයක් අපි ගන්නවා. ඒ ලෙජරය ඇතුලේ අපේ ණය හිමියෝ ටික ඉන්නවා. ඒ ඉන්න ණය හිමියෝ ටික වෙනුවෙන් අපි පොදු ලෙජරේ තබා ගන්නා තනි ගිණුමට නැතහොත් එකතු ගිණුමට කියන වචනේ මොකද්ද? ණය හිමි පාලන ගිණුම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම. හරි. එතකොට අපි හරියටම ගිණුම්ගත කිරීම සිදු කරා නම් වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම ශේෂයත් ණය හිමි ලෙජරේ ශේෂයත් ඒ කියන්නේ ණය හිමි ටී ගිණුම් ටික ඔක්කොම තුලනය කරනවා. තුලනය කරලා අපි හදනවා ණය හිමි ශේෂ ලැයිස්තුවක්. නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂ ලැයිස්තුවක්. අන්න වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂ ලැයිස්තුව එකතුවක් ණය හිමි පාලන ගිණුමේ එකතුවක් අපි සියලුම ගිණුම් කටයුතු නිවැරදිව සිදු කළා නම් මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. එතකොට ව්‍යාපාරයේ ගිණුම්ගත කිරීමේදී සිදුවන නොයෙකුත් අතපසු වීම නිසා සහ වැරදි නිසා සහ වංචා කිරීමේ අරමුණින් මොනවා වෙනවද? මේ දෙක අතර වෙනසක් සිදු වෙන්න පුළුවන්. එතකොට අපි ධනකාධිකාරීවරුන් වශයෙන් මොනවා කරන්න ඕනද? වැරද්ද සිදු වෙච්ච හේතු හඳුනාගෙන ඒ වැරදි මොනවා කිරීමක් සිදු කරන්න ඕනද? නිවැරදි කිරීමක් සිදු කරන්න ඕන. එතකොට සෑම ව්‍යාපාරයක්ම මේ පොදු ලෙජරේ තියෙන ණය හිමි පාලන ගිණුමත් අපේ ශේෂ ලැයිස්තුවේ එකතුවක් අපි මොනවා කරනවද? සංසන්දනය කරනවා. සෑම මාසයක් අවසානයේදීම අපි කළමනාකරන ගිණුම් හදන මාසිකව. එතකොට මේ මාසිකව හදන කළමනාකරන ගිණුම් අවසානයේදී අපි පොදු ලෙජරේ තියෙන ණය හිමි පාලන ගිණුමත්
ශේෂ ලැයිස්තුව එකතුවත් මොනවා කරනවද සංසන්දනය කරනවා. එතකොට අපි හදන විදියට ටී ගිනුම් ගහලා නෙමෙයි අපි සමාගම් වල account හදන්නේ ගිනුම් හදන්නේ. එතකොට ඒවා සිස්ටම් එකකින්ම තමයි නැතොත් accounting package එකකින් ගිනුම් කරන package එකකින් තමයි ඒ accounts හැදෙන්නේ. අපි කරන්නේ අපි ගනුදෙනු සටහන් කරපු ගමන් අපේ ණය ledger අප්ඩේට් වෙනවා. ඒ වගේම පාලන ගිණුමත් අප්ඩේට් වෙනවා. එතකොට අපි මාසයේ අවසානයේදී ওই දෙක අරන් බලනවා. ණයමියන්ගේ නම A B C D ඔය හතර දෙනාගේ ඒ කට්ටියගේ එකතුවක් ගන්න සමාන වෙනවද කියලා අපේ පොදු ලෙජරේ තියෙන ණයමි පාලන ගිණුමට. හරි. එතකොට නොයෙකුත් හේතු නිසා ව්‍යාපාරයේ වැරදි නිසා මේ දෙක අතර වෙනසක් සිදු වීමට හැකියාවක් තියෙනවා. හරි. එතකොට අපිට ගානේ දීලා තිනවා පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ හෙළිදරව් විය කියලා අපිට තුනක් දීලා තියෙනවා. අහන්නේ 2015 3:31 දිනට ණයහිමි පාලන ගිණුමේ නිවැරදි ශේෂය. ඒ කියන්නේ සංශෝධිත ණයහිමි ශේෂය. හරි. එතකොට අපිට දීලා තියෙනවා ණයහිමි පාලන ගිණුමේ ශේෂයකුයි ශේෂ ලැයිස්තුවේ ශේෂයකුයි. අපෙන් අහන්නේ මොකක්ද සංශෝධිත ණයහිමි පාලන ගිණුමේ ශේෂය. එතකොට අපි මොකද්ද ගහන්න ඕන? සංශෝධිත ණයහිමි පාලන ගිණුමක්. සංශෝධිත ණයහිමි පාලන ගිණුම. අපි හදන්න ඕන සංශෝධිත ණයහිමි පාලන ගිණුමක්. හරි. එතකොට මම ඔබට වැඩිදුර අවබෝධය සහ තේරුම් ගැනීම හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔබට මම ණයහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශයකුත් හදන්නම්. මම මෙතනින් හදන්නම්. ඒක ගානට අමතරව හදන්නේ. මොකද ඔබට මා මුලදී කිව්ව පරිදි මේ පේපරේ පමණ සාකච්ඡා කිරීම නෙමෙයි මගේ අරමුණ වන්නේ. ඔබට ලබා දී හැකි මාහට ලබා දී හැකි සියලුම දැනුම ලබා දීමට. එතකොට අපි මේකට කියනවා ණයහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශය. ණයහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශය. නිවැරදි කිරීමේ ප්‍රකාශය. ණයහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශය කුඩින්ම පිළිගන්න මොකද්ද? ණයහිමි ශේෂ ලැයිස්තුව එකතුව. ණයහිමි ශේෂ ලැයිස්තුවේ එකතුව. එතකොට මේ එකතුව හරි එකතුවද වැරදි එකතුවද? වැරදි එකතුව. මේක ඇතුලේ වැරදි තියෙනවා. අපි ඒ වැරදි මොනා කරනවද? නිවැරදි කිරීමක් සිදු කරනවා. මේ ඇවිල්ලා සංශෝධිත ණයහිමි පාලන ගිණුම. මේකට එන්නේ කාගේ වැරදිද? ණයහිමි පාලන ගිණුමේ වැරදි. මේ ඇවිල්ලා ණයහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශය. මේකට එන්නේ කාගේ වැරදිද? ශේෂ ලැයිස්තුවේ වැරදි විතරයි. හරියනම් බලාගෙන යන්න. ණයහිමි පාලන ගිණුමේ ශේෂය දීලා තියෙනවා 360ක්. එතකොට අපි දහස් වලින් ගාන හදමු 360ට. මේ පැත්තට දාන්නේ මේ පැත්තට දාන්නේ. බැල පැත්තට දාන්නේ. ණයහිමියන් කියන අපි සල්ලි ගෙවන්න ඕනේ කට්ටියක්. එතකොට අපි ගෙවන්න බැඳලා ඉන්නවා වගකීමක්. වගකීම් ගිණුමක තියෙන මොන ශේෂයක්ද? බැල ශේෂයක්. 360යි. හරි. ණයහිමි ලෙජරයට අනුව ණයහිමි ශේෂයන්ගේ එකතුව කියලා කීයක් දීලා තියෙනවද? අපිට දීලා තියෙනවා 406ක්. වෙන ශේෂ ලැයිස්තුවේ එකතුව කීයද? 406යි. අපි එනම් බලමු පළවෙනි එක. සැපයුම් කරුවෙකු විසින් નિયમિત දිනට නොපිය වූ ශේෂයන් මත අය කරන ලද රුපියල් 10ක පොලිය ණයහිමි ලෙජරේ පමණක් සටහන් කර තිබුණි. මේ කියන්නේ මොන පොලියද? අපි ඔකට වචනයක් කියනවා පමා පොලි. අපි ණයහිමියන්ට මුදල් ගෙවන්න ඕන. ණයහිමියෙක්ගෙන් අපි මොකද කරන්නේ? භාණ්ඩ මිලදී ගන්නවා. එතකොට ණයහිමියා ඉන්වොයිස් එකේම සටහන් කරලා තියෙනවා මාසයක් ඇතුළත මුදල් ගෙවන්න. නැතොත් ඔබට පොලියක් අය කරනවා. මාස දෙකක් ඇතුළත මුදල් ගෙවන්න. නැති දැන් අපි පොලියක් අය කරනවා. අන්න ඒ වගේ වගන්ති අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට යම්කිසි හේතුවක් මත ව්‍යාපාරයේ සල්ලි ප්‍රශ්න තියෙනවා. අතපසු වීමක් නිසා අපිට નિયમિત දිනට નિયમિત කාල ලකුමානුවට ඒ අදාළ මුදල පියවන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මොනවා වෙනවද? ණයහිමියට පාඩුයිනේ. මොකද මුදලේ කාලේ නගේ බැලුවම ණයහිමියට අපිට මුදල් ගෙවීම පරක්කු කරනවා නම් ණයහිමියට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒ වගේ මුදලේ වර්තමාන නගේ අනු ණයහිමියට පාඩු වෙනවා. එතකොට ණයහිමියා ඒක ආවරණය කර ගැනීම සඳහා අපේ මොකක් අය කරනවද? පොලියක් අය කිරීමක් සිදු කරනවා. අපි මේ පොලිය කියනවා පමා පොලිය. හරි.
ඒ පමා පොලිය නයිහිමි ලෙජරේ පමණක් සටහන් කර තිබුණි. නයහිමි ලෙජරේ කියන්නේ මොකක්ද? මෙන්න මේක. මොකක්ද? නයිහිමි උපලෙජරේ. නයිහිමි ශේෂ ලැයිස්තුව. එතකොට නයිහිමි ලෙජරේ පමණක් සටහන් කර තිබුණලු. ඒ කියන්නේ කොහේ සටහන් කරලා නැද්ද? නයිහිමි පාලන කිරීමේ සටහන් කරලා නැහැ. එතකොට අපි නයිහිමි පාලන කිරීමේ මොනා කරන්න ඕනද? සටහන් කරන්න ඕන. මම ඔබට මේකේ දිත්ත සටහන කියලා දෙනවා නම් හොඳට බලන්න. සැපියුම් කරුවෙකු විසින් නියමිත දිනට නොපියූ ශේෂයෙන්ම තය කළ 10ක්. ඒක කොහේ විතරද සටහන් කරලා තියෙන්නේ? නයිහිමි ලෙජරේ පමණයි. ඒ කියන්නේ අපි නයිහිමි ලෙජරේ දිත්ත සටහනක් තියන්නේ නැහනේ. තනි සටහනක් තමයි යන්නේ. එතකොට මෙතන කියන විදිහට සම්පූර්ණ දිත්ත සටහනම අපේ මොනවා වෙලාද? අපේ උපයෝගී පොත්වලින් මග හැරිලා. එහෙනම් අපි විභාගය දිහුවනම් වැරදි නිවැරදි කරන්න තබන්න ඕන දිත්ත සටහන මොකක්ද කියලා මොකක්ද මෙතන තබන්න ඕන? සම්පූර්ණ දිත්ත සටහනම අපි ආයමත් තියන්න ඕන. මොකක්ද දිත්ත සටහන? පමා පොලි වල පමා පොලි වියදම් ගිණුම හර කොහෙට බැර කරනවද? නයිහිමි පාලන ගිණුමට බැර කරනවා. මොකක්ද සටහන? පමා පොලි වියදම් ගිණුම හර නයිහිමි පාලන ගිණුම බැර. එහෙනම් අපි සටහන් නොකරපු නිසා අපි ඒ විස්තරාන සටහන් කරමු. මොකක් කියලාද? පමා පොලි. පමා පොලි කියලා බැර කරනවා 10ක්. හරි. එතකොට ඒකේ එන්නේ නැහැ නයිහිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශයට. මොකද අපිට ගානේ කියලා තිබ්බා නයිහිමි ලෙජරේ පමණක් සටහන් වෙලා තිබ්බා කියලා. එතකොට මෙතන බැර පමා පොලි වියදම් ගිණුම හර කරනවා. අපිට ගානක සුද්ධලාභ නිවැරදි කිරීමේ ප්‍රකාශයක් තිබ්බනම් මේකේ අනිත් තැන කොහෙද දැන්නේ? පමා පොලි වියදම් ගිණුම හර. ඔබ දන්නවා සුද්ධලාභ නිවැරදි කිරීමේ ප්‍රකාශයක ආදායම් හෝ වියදම් ගිණුම හර වෙනවා නම් අපි අඩු කරනවා. ආදායම් හෝ වියදම් ගිණුම බැර වෙනවා නම් අපි එකතු කරනවා වැරදි නිවැරදි කිරීමේදී. එතකොට මේකෙන් පමා පොලි වියදම් ගිණුම මොකද වුනේ? හර වුණා. හර වුණා නම් ඔබට ගානක සුද්ධ ලාභයක් දීලා තිබ්බනම් ඒක නිවැරදි කරන්න කියලා මේ 10 මොනවා කරන්න ඕනද? එතනින් අඩු කරලා තියෙන්න ඕන. හරි එහෙනම් අපි ඕක කළා. ඊළඟ එක බලමුකෝ. ගැනුම් ජර්නලයේ එකතුව 62ක් නයිහිමි පාලන ගිණුමට 26ක් ලෙස සටහන් කර තිබුණි. ඒතර අපිට මුලින්ම තේරෙනවා කියවද්දිම කාගේ වරදක්ද? පාලන ගිණුමේ වරදක්. මේක වරදක් නෙමෙයි. ගැනුම් ජර්නලයේ එකතුව, ඒ කියන්නේ උපයෝගී පොතේ එකතුව 62ක් යන්න ඕන එක කීයක් වශයෙන්ද නයිහිමි පාලන ගිණුමේ සටහන් කරලා තියෙන්නේ? 26ක් වශයෙන්. එතකොට 62ක් වශයෙන් යන්න ඕන එක 26ක් වශයෙන් සටහන් කරලා නම් කීයක් අඩුවෙන්ද සටහන් කරලා තියෙන්නේ? 36ක් අඩුවෙන් තමයි කොහේ සටහන් කරලා තියෙන්නේ? නයිහිමි පාලන ගිණුමේ. හරි. එතකොට තව පොඩ්ඩක් බලන්නකෝ මේක අපි ඉස්සරහන කොහොමද ගොඩනගාගන්නේ කියලා. ගැනුම් ගිණුම වැරදිද? අන්න ඊළඟ ප්‍රශ්නේ. ගැනුම් ජර්නලයේ එකතුව 62ක් නයිහිමි පාලන ගිණුමේ 26ක් ලෙස සටහන් කරලා තිබෙනවා. එතකොට අපි ගානේ අරන් යනවා පැත්තකට අපිට කියන්නේ මෙයා වැරදි කියලා. මෙයා විතර වැරදි කියලා කියන්නේ. එතකොට අපි දැනගන්න ඕන අපි ගිණුම් කරන්නේදී අපි ඒ භාවිතය තියෙනවා, ඒ පුරුද්ද තියෙනවා. අපිට යම් කිසි අනිත් තැනක් ගැන කියන්නේ නැත්තම් අපි හිතනවා ඒ පැත්ත නිවැරදි කියලා. එතකොට අපිට කියන්නේ මොකක්ද? නයිහිමි පාලන ගිණුමේ තමයි අඩුවෙන් සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් ඒක විතරයි වැරදිලා තියෙන්නේ. හරි. එතකොට ගැනුම් යන්න ඕන මොන පැත්තටද? යන්න ඕන නයිහිමි පාලන ගිණුමේ බැර පැත්තට. එතකොට ගිහිල්ලා තියෙන අඩුවෙන් නම් මොකක්ද අපි මෙතන නිවැරදි කිරීමට තබන දිත්ත සටහන? අවිනිශ්චිත ගිණුම හර කරලා නයිහිමි පාලන ගිණුම බැර කරනවා. එහෙනම් ගැනුම් අපි බැර කරනවා කීයක්ද? 36ක්. අඩුවෙන් කියලා තියෙන 36ක්. මෙතන ගැනුම් කියලා ලිව්වට අපි ඕක ගැනුම් ගිණුමට හර කිරීමක් සිදු කරන්නේ නැහැ. මන්ද ගැනුම් ගිණුමක වරදක් සිදු වී නොමැති බැවින්. හරි. එතකොට මේ වරද කොහෙට බලපාන්නේ නැද්ද? නයිහිමි ශේෂ ලැයිස්තුව බලපෑමක් නෑ. මොකද එකතුව වැරදීම. මතක තබා ගන්න ඕනම උපයෝගී පොතක එකතුව වැරදුනාට ශේෂ ලැයිස්තුවට කිසිදු ආකාරයක බලපෑමක් නොමැත. එකතුව වැරදුනොත් එම් බලපාන්නේ කොහෙටද? පාලන ගිණුමට විතරයි. නයිහිමියෙකුට ගෙවූ 28ක් නයිහිමි පාලන ගිණුමේ මෙන්ම නයිහිමි ලෙජරයේද සටහන් කර නොතිබුණි. නයිහිමියට ගෙවූ අපි 28ක් මොකක්ද එහෙනම් තියන්න ඕන දිත්ත සටහන? මුදල් පාලන ගිණුම බැර නයිහිමි පාලන ගිණුම හර. ඒක පාලන ගිණුම මෙන්ම නයිහිමි ලෙජරයේද සටහන් කර නොතිබුණි. මොකක්ද එහෙනම් තියන්න ඕන දිස්තරහන? අපි ශේෂ ලැයිස්තුවේ වැරදි නිවැරදි කිරීමට දිත්ත සටහනක් භාවිතා කරන්නේ නැහැ.
අපි පාලන ගිණුම වැරදි නිවැරදි කිරීමට තමයි ද්විත්ව සටහනක් භාවිතා කරන්නේ. මොකද පොදු ලෙජරේ වැරදි නිවැරදි කරන්න තමයි අපි ද්විත්ව සටහනක් භාවිතා කිරීමක් සිදු කරනුයේ. හරි. එහෙනම් අපි නිවැරදි කරමුකෝ. 9 එකට ගියෝ 28ක් 9 පාලන ගිණුම නෑනේ. එහෙනම් 9 පාලන ගිණුම මොනා කරන්න ඕනද? හර කරන්න ඕන. 9 පාලන ගිණුම හර. කොහෙටද බැර කරන්නේ? එක්ක පුළුවන් මුදල් ගිණුමට, එක්ක පුළුවන් අවිනිශ්චිත ගිණුමට. බලන්නකෝ මුදල් ගිණුම ගැන මුකුත් කියනවද? නෑ. එහෙනම් මං ඉස්සෙල්ලා කිව්වා මුදල් ගිණුම ගැන අනිත් පැත්ත ගැන මුකුත්ම කියන්නේ නැත්තම් අනිත් පැත්ත මොනවා කියලාද අපි හිතන්නේ? නීව පැදිව සටහන් කරලා කියලා තමයි උපකල්පනය කරන්නේ. එහෙනම් කොහෙටද බැර කරන්නේ? අවිනිශ්චිත ගිණුමට. එහෙනම් මුදල් කියලා කීයක් හර කරනවද? 28ක්. මොකද ඒ 28ම සටහන් වෙලා නැහැ. යම් අපි 9 ශේෂ රැස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශන. මොකද ගෙව්වාගයක් සටහන් වෙලා නැහැ දෙකේ. මේ කියන්නේ මේකේ වරදක්. හරි. එතකොට 401 ශේෂයක් තියෙනවා 28ක් ගෙවලා තියෙනවා. නමුත් සටහන් වෙලා නැහැ. එහෙනම් අපි ගෙවීමක් සටහන් කරොත් එහෙම 9 යගේ ශේෂය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. එහෙනම් මුදල් ගෙවීම කියලා 28ක් අඩු කරනවා. ඒතකොට අපි එච්චරයි තියෙන්නේ. අපි 28 අඩු කිරීම පැත්තට මාරු කරමු. එකතු කිරීම වලට අදාළ මුකුත්ම නැහැ. අපිට එනම් තුලනය කරන්න රෝල් කරන්න පුළුවන්. තුලනය කරන්න රෝල් කරන මේ පැත්ත එකතු කරනවා. 406 බැල පැත්ත එකතුව 406 හරට අරන් එනවා. 372යි. ඒක ශේෂය පාගේ කීයද? 372යි. එතකොට මේකත් අපි තුලනය කරමු. 378යි. මෙතනදී එකතුව පොඩි වැරද්දක් වෙලා තියෙනවා. 8යි 8යි 16න් 6 දාන එකක් ඉතුරුයි 3යි 7යි 378යි. හරි. එහෙනම් අපි අපේ ප්‍රශ්නෙට පිළිතුර හෙව්වා. පිළිතුර කීයද? 378යි. එහෙනම් උත්තරය අංක 3. බලන්න දැන් සංශෝධන අහිමිපාලන කිරීමේ ශේෂය කීයක් ආවද? 378ක් ආවා. නයි විශේෂ රැස්තුවේ නිවැරදි එකතුව කීයක් ආවද? 378ක් ආවා. මං එනම් ඔබට ඉස්සෙල්ලා කියපු තියරිය දැන් මෙතනදී සනාථ වුණා නේද? මොකක්ද? අපි නිවැරදිව ගිණුම්ගත කිරීමක් සිදු කරා නම් ව්‍යාපාරයක පොදු ලෙජරේ ඇතුලේ තියෙන නයිමි පාලන ගිණුමේ එකතුවක් නයිමි උපලෙජරේ අපි ටී ගිණුම්ට එකතු කරලා හදන නයිමි විශේෂ රැස්තුවේ එකතුවක් මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. ඒ කියන්නේ කටපාඩම් කරලා තියාගන්න. සංශෝධිත නහිමි පාලන කිරීමේ ශේෂය කිව්වොත් එimhe ඒ ශේෂය කියන්නේ මොකක්ද? නහිමි ශේෂ ලැයිස්තුවේ නිවැරදි එකතුව. මොකක්ද මම කිව්වේ? නහිමි ශේෂ ලැයිස්තුවේ අනිත් පැත්තට කියනවා නම් නිවැරදි එකතුව සමානයි අපේ නහිමි පාලන ගිණුමේ සංශෝධිත ශේෂයට. හරි. එතකොට අපිට ගානේ දැන් මෙතනදී කෙලින්ම අහලා තියෙනවා නහිමි පාලන ගිණුමේ නිවැරදි ශේෂය කියලා. හිතන්නකෝ ඔබට දීලා තිබ්බේ 9 ශේෂ ලැයිස්තු එකතු විතරයි මේ ගානේ 406 විතරයි. ඊට පස්සේ වැරදි වර්ග ටික දෙනවා. මේ 360 දෙන්නේ නැහැ. ඔබට කියනවා ඔබගේ ඊට පස්සේ අහන්නේ මොකක්ද? සංශෝධිත නැත්තම් ඔබෙන් අහන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු 9 ශේෂය කීයද කියලා. මොකක්ද ඔබට දෙන්නේ? ඔබට දීලා තියෙන ගානේ 9 ශේෂ ලැයිස්තු එකතු විතරයි. කීයක්ද? 406ක්. ඊට පස්සේ වැරදි ටික මෙහෙමම දෙනවා. ඊට පස්සේ ඔබෙන් අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු නයිමි ශේෂය කීයද කියලා. නැත්නම් නයිමි පාලන කිරීමේ ශේෂය කීයද කියලා. ඒක ඔබ කල්පනා කරනවා නයිමි පාලන කිරීමේ ශේෂයක් දීලත් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කරන්නේ සංශෝධිත නයිමි පාලන කිරීමේ ශේෂය. ඒත් අපි කොහොමද හොයන්නේ? ඔබට හොයන්න පුළුවන්. කොහොමද? නයිමි ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශයක් ගාලා නයිමි ශේෂ ලැයිස්තුවේ නිවැරදි ශේෂය හොයාගන්නවා. එතකොට මොකක්ද ආවේ? නයිහිමි ශේෂ ලැයිස්තුවේ නිවැරදි එකතුව. එතකොට මම ඔබට කියලා දුන්න දැන් නයිහිමි ශේෂ ලැයිස්තුවේ නිවැරදි එකතුව 100%ක් සමානයි මොකටද? නයිහිමි පාලන ගිණුමේ නිවැරදි එකතුවට. දැක්ක නේද? ඔබට ඒ කියන ගාන කොහොම දුන්නත් ඔබ දන්නවනම් මේකයි මෙන්න මේ අතේ මේකයි සමානයි කියලා ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන විදියකට පරීක්ෂකවරයා වෙනස් කරගෙන හැවුවට ඔබට පිළිතුර ගොඩනගා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. අපි එනම් බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන අවිනිශ්චිත කිරීමක් හදන්න. අපි එනම් අවිනිශ්චිත කිරීමක් ගහලා අපි බලමු කොහොමද ඒක නිවැරදි කිරීමක් සිදු කරන්නේ කියලා.
හරි. සීමේද චතුර පොදු සමාගමේ 2015 3:31 දිනට ශේෂ පිරික්සම තුලනය නොවිය. පසුව කරන විමර්ශනයේදී පහත දෑ හෙදරව් විය. ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහනවා. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් අපි රුල් කරගන්න ඕන. මොකද අපිට අපෙන් අහන්නේ වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය. එහෙනම් උඩින් අපි ලියනවා අවිනිශ්චිත ගිණුම. අපි දහස් වලින් හදමු. අවිනිශ්චිත ගිණුමක අපි හර පැත්තේ උඩම තීරුවයි බැර පැත්තේ උඩම තීරුවයි කියන පළවෙනි තීරුවේ කිසිම දෙයක් ලියන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ තාම හර පැත්තෙන් ශේෂය එයිද බැර පැත්තෙන් ශේෂය එයිද කියලා අපි දන්නේ නැහැ. හරි. පළවෙනි එක. අත්පිට විකුණුම් 100ක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණේ. අත්පිට විකුණුම් 100ක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණේ. එහෙනම් අනිත් තැන සටහන් කරලා නැහැනේ. මොකද අනිත් තැන විකුණුම් ගිණුම. එහෙනම් ඉස්සරහට මොකද්ද? විකුණුම් ගිණුම බැර අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර කරනවා විකුණුම් කියලා කීයක්ද? 100ක්. හරි. විකුණුම් කියලා අවිනිශ්චිත ගිණුම හර කරනවා 100ක්. ඊළඟ එක ගැනුම් ජර්නලය 60ක් අඩුවෙන් එකතු කරලා තිබුණි. ගැනුම් ජර්නලය හොඳට කියවන්න. ගිණුම් කරන්නේදී වරදන ඔබට වරද්දවන්න පරීක්ෂකවරයා උපරිම උත්සාහ කරන තැන් දෙකක් තියෙනවා. එකක් සිංහල වචන සහ දින. දින හොඳට බලන්න. සිංහල වචන එකින් එකට හිමින් සැරේ කියවන්න. හරි. ගැනුම් ජර්නලයේ කියන උපයෝගී පොත. උපයෝගී පොතක් අඩුවෙන් එකතු කරලා. ඒ කියන්නේ උපයෝගී පොතක එකතුවක් වැරදිලා ඔබ කටපාඩමින් මතක තියාගන්න. පාලන ගිණුම් තියාගන්න ගානක අපි කිසිම වෙලාවක උපයෝගී පොතක එකතු වැරදීමක් අවිනිශ්චිත ගිණුමක් හට ගැනීමට හේතුවක් වන්නේ නැහැ. මොකද්ද මං කිව්වේ? පාලන ගිණුම් තිබෙන ගානක අපේ උපයෝගී පොතක එකතු වැරදි වුණා කියලා අපිට අවිනිශ්චිත ගිණුම නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි එහෙම මං කියන්නේ? උපයෝගී පොතක එකතුව නැත්තම් මෙතන දැන් කියන්නේ ගැනුම් ජර්නලයේ. ගැනුම් ජර්නලයක එකතු වෙන ඉස්සරහන මොකද්ද? ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එතකොට අර අපි ගැනුම් ජර්නලයේ එකතු වෙන ඔය ඉස්සරහන අරන් යන්නේ. අන්නේ ගැනුම් ජර්නලය එකතු කරද්දි වැරද්දක් වුණොත් ඒ වැරද්ද ගැනුම් ගිණුමේ හර පැත්තට බලපානවා. ඒ වගේම ණය හිමි පාලන ගිණුමෙන් බැර පැත්තට බලපානවා. එතකොට දැන් දෙකම වැරදි. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමක් හටගන්නේ නැහැ. ශේෂ පිරික්සම බැලන්ස් වෙනවා. හරි. එතකොට දිත්ත සටහන අඩුවෙන් ගිහිල්ලා නම් මතක තබා ගන්න දිත්ත සටහන ආයෙමත් තියන්න. ඒ අඩුවෙන් ගිය ගානේ දිත්ත සටහන එහෙමම තියන්න. යම් කිසි හේතුවක් මත දිත්ත සටහනක් වැඩියෙන් ගිහිල්ලා නම් දිත්ත සටහන අනිත් පැත්ත හර වන්න. දැන් එහෙනම් මෙතන අඩුවෙන් ගිහිල්ලා තියෙන්නේ දිත්ත සටහන. මෙහෙනම් මොකද්ද? දිත්ත සටහන එහෙමම තියෙනවා. මොකද්ද දිත්ත සටහන? ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. අවිනිශ්චිත ගිණුමකට එන්නේ නැහැ. ඊළඟ එක බොල් ණය ආපසු ලැබීම් 30ක් වියදමක් ලෙස වාර්තා කර තිබුණි. මොකක්ද කියන්නේ? බොල් ණය ආපසු ලැබුණා. බොල් ණය ආපසු ලැබුණා ඉස්සරහන මොකද්ද? මුදල් හර බොල් ණය ගිණුම බැර. වියදමක් ලෙස වාර්තා කර තිබුණා. ඒතර වියදමක් ලෙස වාර්තා කරනවා කියන්නේ මොකද්ද? එතකොට අපි කරලා තියෙන්නේ මොකද? වියදම් ගිණුමකට නැත්නම් බොල් ණය ගිණුමට මොනවා කළාද? බොල් ණය ගිණුමට හර කරලා. එතකොට බොල් ණය ගිණුමට හර කරපෙක වැරදිනේ. වෙන්න ඕනේ මොකද්ද? බොල් ණය ගිණුමට බැර වෙන්න ඕන. එතකොට මේක හදනවා නම් අපි හදමු හරි එකයි වැරදි එකයි. එතකොට බොල් ණය ගිණුමට බොල් ණය. ඒක බොල් ණය ගිණුම දෙකක් දාගත්තා. හරියට යන්න ඕන එකයි වැරදියට කී එකයි. බොල් ණය ගිණුමට මොන පැත්තටද යන්න ඕන? බොල් ණය ගිණුමට 30ක් බැර පැත්තට යන්න ඕන. නමුත් 30ක් මොකද වෙලා තියෙන්නේ? හර පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේක වෙන්න ඕන. අරක වෙලා තියෙන්නේ. එහෙනම් අපි මොනා කරන්න ඕනද? දැන් අපි මේක මේ පැත්තේ 30ක් ඉතුරු කරන්න ඕනේ. එහෙනම් මතක තබා ගන්න යම් කිසි ගිණුමකට යන්න ඕන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ගණනයක් ගියා නම් අපි හරි පැත්තට කියන අනිත් පැත්තට අපි ඩබල් කරලා නැත්තම් දෙගුණයක් දාන්න ඕන. දැන් එතකොට මේ යන්න ඕන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ගිහිලා තියෙන්නේ. එහෙනම් ඩබල් කරලා දාන්න. කීයක් දාන්න ඕනද? 60ක් දාන්න ඕන. එහෙනම් ඉස්සරහම මොකද්ද? බොල් ණය ගිණුම බැර අවිනිශ්චිත ගිණුම හර මොකක් කියලාද? කපාහල බොල් ණය. කපාහල බොල් ණය නැවත ලැබීම් කියලා 60ක් අපි හර කරනවා.
ඊළඟ එක 10ක පොලි ආදායමක් පොලි ආදායම් ගිණුමේ දෙවරක් බැර කර තිබුණි. 10ක පොලි ආදායම් ගිණුමේ දෙවරක් බැත්ත පොලි ආදායම් ගිණුම විතර වැරදිලා තියෙන්නේ. එහෙනම් පොලි ආදායම් ගිණුමට දෙගුණයක් බැර කරපු එකෙන් එක 10ක් අයින් කරලා ඒ 10 කොහෙට ගේන්න ඕනද? අවිනිශ්චිත ගිණුමට ගේන්න ඕන. එහෙනම් පොලි ආදායම් ගිණුම බැර පැත්තේ 10ක් වැඩි. පොලි ආදායම් ගිණුම 10ක් හර කරනවා අවිනිශ්චිත ගිණුම 10ක් බැර කරනවා. පොලි ආදායම් කියලා කීයක් ලියනවද? 10ක් ලියනවා. එහෙනම් අපි ඔක්කොම සරලව ගත්තා. දැන් අපි තුලනය කිරීමක් සිදු කරමු. එතකොට 100යි 60යි 160යි 160 බැර පැත්තට අරන් යනවා. ඒ උඩින් එනවා 150. ඒක තමයි ශේෂය. ඊගේ ශේෂී ඊගේ කීයද? එතකොට 150යි. මොකද්ද? බැර ශේෂය. හරි. එතකොට මම කියලා දෙන්නම් ඔබට මේ ගානේ තව දෙයක්. අවිනිශ්චිත ගිණුමක ශේෂයක් කියන්නේ මොකක්ද? අපි ශේෂ පිරික්සුමක් හදන්නේ නැති ව්‍යාපාරේ. හදපු ශේෂ පිරික්සුම බැලන්ස් නොවෙන්නේ නැති. ඒකයි අපි මේ වෙනසට මොකක් කියලා ලියුවේද? අවිනිශ්චිත ගිණුම කියලා ලියුවේ. එතකොට ඔබගේ විභාගෙ නියම අහන්න පුළුවන්. ඔබ මතක තබා ගත යුතුයි. මෙන්න මේ 150 දැක්ක ගමන් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන මේ ව්‍යාපාරය හදපු ශේෂ පිරික්සුමේ මොන පැත්තද වැඩි උනේ මොන පැත්තද අඩු උනේ කියලා. එතකොට මම ඔබට කියලා දෙන ලේසියෙන් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන පැත්තෙන් තමයි ශේෂ පිරික්සුම මොනවා උනේද අඩු උනේ. මොකද්ද මම කිව්වේ? අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය එන පැත්තෙන් තමයි ශේෂ පිරික්සුම අඩු උනේ. එහෙනම් මෙතන මොකද්ද? එහෙනම් බැර පැත්තනේ. ශේෂ පිරික්සුමේ ශේෂ පිරික්සුමේ මොන පැත්ත අඩුද? බැර පැත්ත අඩුයි. කීයකින්ද? 150කින්. ශේෂ පිරික්සුමේ බැර පැත්ත 150කින් වැඩි. තව විදිහකට කියනවා නම් ශේෂ පිරික්සුමේ බැර පැත්ත 150කින් වැඩි කියන්නේ ශේෂ පිරික්සුමේ හර පැත්ත 150කින් වැඩි කියන එක. ඔන්න ඔය දේ තමයි විභාග පරීක්ෂකවරු ඔබගෙන් චෙක් කරන්නේ. ඒක නිසා ඒ මාකියු දෙකම ඔබ තරේ මතක තබා ගන්න. ප්‍රශ්න අංක 9. පහත තොරතුරු 2015 මාර්තු මාසය සඳහා සමාගමක තොග අයිතමයකට අදාළ වේ. තොග සම්බන්ධ විස්තර ටිකක් දීලා ඔබගෙන් ඉල්ලන්නේ මොකද්ද? LKS 2. ඒ තමයි තොග ප්‍රමිතිය. අනුව LKS කියන්නේ මොකද්ද? ලංකා Accounting Standard. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. තොග ප්‍රමිතියට අනුව 2015 3:31 දිනට තොගේ පිරිය අහනවා මූල්‍යගත ප්‍රකාශන නිරූපණය කළ යුතු එහි ධාරණ වටිනාකම කොපමණද කියලා අහනවා. අපිට ගානේ කිව්වා සමාගම තොග නිකුත් කිරීම මිල කිරීම සඳහා පෙර පිවිසි පෙර පිටකමේ භාවිතා කරයි. ඔන්න ඕක ඔයගොල්ලෝ විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අහන්න පුළුවන් ඔයගොල්ලෝගේ 30න් ප්‍රශ්නය අහනවනේ කෙටි ප්‍රශ්නයක් 30 මත ලියන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ව්‍යාපාරයකට භාවිතා කළ හැකි තොග නිකුත් කිරීම මිල කිරීමේ ක්‍රම දෙකක් දක්වන්න කියලා. දැක්කනේ ඕගොල්ලෝ පුළුවන් තරම් කියවලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක්. නමුත් එහෙම හිත ලියාගන්න බැරි වෙන්න පුළුවන්. මොකක්ද අහන්න පුළුවන්? සමාගමකට තොග නිකුත් කිරීම මිල කිරීම සඳහා භාවිතා කර හැකි ක්‍රම දෙකක්. නැත්තම් අපි ඕකට කියනවා පිරිවැය සූත්‍ර. තොග නිකුත් කිරීම මිල කිරීම සඳහා භාවිතා කළ හැකි තොග මිනුම් කිරීමේ පිරිවැය සූත්‍ර. මොනවද තියෙන්නේ? FIFO සහ WACA කියන්නේ ප්‍රථම ලැබීම ප්‍රථම නිකුතු මිල ක්‍රමයයි බරපැබූ සාමාන්‍ය මිල ක්‍රමයයි. හරි. ඊට පස්සේ අපිට සුද්ධ කළ අධ්‍යයනයකුත් තියෙනවා. අපි එනම් බලමු. එතකොට MCQ ප්‍රශ්නයක කෙටි ප්‍රශ්න පත්‍රයේ ඔබෙන් අහනවා නම් FIFO ක්‍රමයේ තොගය ඔබ ගබඩා රෙජිරයක් ගහන්න යන්න ඕනේ නෑ. ඔබ බලන්න ඔබගෙන් අහන්නේ මොකක්ද කියලා. ඔබගෙන් අහන්නේ අවසන් තොගයනේ. එහෙනම් මුලින්ම ඔබ හොයාගන්න අවසන් තොගයේ ඒකක සංඛ්‍යාව. හරිද? හරි. අවසන් තොගයේ ඒකක සංඛ්‍යාව බලමුකෝ. ආරම්භක ශේෂය කොච්චරක් ඒකට තිබ්බද? 1000. කීයක් ගත්තද? 3000. එකක්වත් පික්කේ නැත්තම් ව්‍යාපාරය තුලේ කොච්චරක් තොගයක තියෙන්න ඕනද? 4000. අපි වික්ක කීයක්ද ඒකක? 2000ක්. දැන් එහෙනම් කීයක් ඉතුරු වෙලා තියෙන්න ඕනද? 2000ක් ඉතුරු වෙලා තියෙන්න ඕන. එහෙනම් මම මුලින්ම කිව්ව මොකද්ද? ඉතිරි ඒකක හොයාගන්න. එහෙනම් ඉතිරි ඒක කීයද? ඉතිරි ඒක කීයද? 2000යි.
හරි. එතකොට FIFO ක්‍රමයක් ලියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයන්නේ. ව්‍යාපාරයේ මුලින් හම්බෙච්ච දුක මුලින්ම නිකුත් කරා. එතකොට ව්‍යාපාරයේ අවසාන තුගය ඉතුරු වෙන්නේ මොකද්ද? අන්තිමට හම්බ වෙච්ච ඒකක වලින්. FIFO ක්‍රමයට නම් ඔබෙන් අහන්නේ අවසාන තුගය ඔබ ගන්න ඕන කොහොමද? යට ඉඳන් උඩට. ඒ කියන්නේ අන්තිමටම මිලදී ගත්ත ඒක සංඛ්‍යාවෙන් තමයි ඔබ උඩට යන්නේ. හදිස්සියක්වත් දාණය වුණා විකුණුම් පිරිවැය FIFO ක්‍රමයට කොහොමද ඔබ ගන්නෙ? උඩ ඉඳන් යටට. ඒ කියන්නේ ආරම්භක තුගය ඊට පස්සේ මිලදී ගත්ත එක සංඛ්‍යාව ඊට පස්සේ මිලදී ගත්ත එක අන්න එහෙම. ඒක අපෙන් අවසන් තුගය අහන්න නිසා අපි අන්තිමට මිලදී ගත්ත එකේ ඉඳන් උඩට යනවා. හරි. එතකොට අපේ ඒක සංඛ්‍යාව අපිට කීයක් තියෙනවද? අපිට ඉතින් ඒකේ 1000ක් ආවා. දැන් එහෙනම් අපි බලමු අන්තිමටම කළ මිලදී ගැනීම 3යි 20. කොච්චරක් ගත්තද? 3000ක් ගත්තා. එහෙනම් අපිට මේ 1000 පුළුවන් නේද ඒ 3000න් කවර් කරගන්න? ඔව්. එහෙනම් අපි ආරම්භක ශීර්ෂයට යන්න ඕනේ නැහැ. එතකොට අපිට 2000යි එහෙනම් ඉතිරි තුගේ පිරිවැය කොහොමද ගන්නෙ? ඉතිරි ඒකක 2000යි ඒකකයක පිරිවැය කීයද? ගාණි දීලා තියෙනවා 80යි. ඒතර කීයක් එනවද? 160යි බිංදු 3යි. එහෙනම් අවසන් තුගේ පිරිවැය 1,60,000යි. ඊළඟ ගාණි කියනවා 2015 3.31 දිනක සුද්ධ උපලබ්ධියගේ. එහෙනම් සුද්ධ උපලබ්ධියගේ සුද්ධ උපලබ්ධියගේ නිර්වචනය මතකද? සුද්ධ උපලබ්ධිය කියන්නේ මොකද්ද? තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම් හා ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් අඩු කළ පසු අග යයි. තොගයක ඇස්තමේන්තු හොඳට මතක තියාගන්න. සුද්ධ උපලබ්ධිය අගය කියන්නේ තනිකරම ඇස්තමේන්තුවක්. සත්‍ය අගයක් නෙමෙයි ඇස්තමේන්තුවක්. එතකොට ඔබගේ විභාගයේ ඇස්තමේන්තුවක් කියවන සුද්ධ උපලබ්ධිය අගය කියන්න පුළුවන්. මේක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. සුද්ධ උපලබ්ධිය අගය කියන එක මොකද අපි දැන් 100ක් කියන හිතන් ඉන්නවා. ඒක 80ක් වෙන්න පුළුවන්. නැත්නම් 120ක් වෙන්න පුළුවන්. ඒකනේ අපි ඇස්තමේන්තුවක් කියලා කියන්නේ. හරි. සුද්ධ උපලබ්ධියගේ නිර්වචනය අනුව තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලේ. හරි අපි හිතනවා විකුණන්න පුළුවන් ගාණක්. අඩු කරනවා ඇස්තමේන්තුගතම විකුණුම් වියදම්. ඒ කියන්නේ මොකද්ද? අපි භාණ්ඩ විකිණීම වලින් කොමිස් මුදලක් තිබන්න වෙනවා. අන්න ඒක තමයි විකුණුම් වියදම් කියලා කියන්නේ. ඊට පස්සේ නිම කිරීමේ වියදම් කියලා එකක් තියෙනවා. මොකක්ද මේ නිම කිරීමේ වියදම් කියන්නේ? අපිට යම් කිසි තොගයක් දැන් තියෙන තත්ත්වය හමුවේ විකුණ ගන්න බෑ. එහෙනම් අපි ඒකට යම් කිසි නිම කරන්න වියදමක් දරන්න ඕන. මොකටද? අර විකුණුම් මිලට විකුණන්න. අපි ඇස්තමේන්තු කරා නම් විකුණුම් මිල ඒකට ඒ අගයට විකිණීම සඳහා අපිට මේ තොගය යම් කිසි පරිවර්තනයක් යම් කිසි අලුතෙන් නිම කිරීමක් කරන්න ඕන නම් අන්න ඒ පිරිවැය මොකක්ද අපි හඳුන්වන්නේ? නිම කිරීමේ පිරිවැය වශයෙන්. එතකොට අන්න මේ දෙකම අඩු කරන්න ඕන. එනම මතක තියාගන්න ඇස්තමේන්තුගත විකුණුම් වියදම් කියන්නේ මොකද්ද? ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් කියන්නේ මොකක්ද කියලා. මොකද විභාගෙදී මේ දෙක චෙක් කරන්න පුළුවන්. ළමයි ගොඩක් වෙලාවට කටපාඩමින් නිර්වචනය මතක තියා ගැනීමක් පමණයි සිදු කරන්නේ. හරි. එතකොට සුද්ධ උපලබ්ධියගේ අපිට දීලා තියෙන්නේ 70යි. එහෙනම් සුද්ධ උපලබ්ධියගේ 70යි නම් 2000යි කියන්නේ තොගේ සුද්ධ උපලබ්ධියගේ කීයද? 1,40,000යි. හරි. ඒ කේස් දෙක තොග ප්‍රමිතිය අනුව අපි තොග අගය කරන්නේ කොහොමද? පිරිවැය හෝ සුද්ධ උපලබ්ධිය යන අගයන් දෙකකින් වඩා අඩු අගයට. එහෙනම් මේ දෙකෙන් අඩු අගය මොකද්ද? 140යි. හරි. එතකොට මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ආදායම් ප්‍රකාශනයේ අපි දාන්නේ කීයද? 1 140 2 160. නැත්නම් ඕන එකක් දාන්න බෑනේ. අපි එහෙනම් කීයද දාන්න ඕන? 160. කටපාඩම් කරලා තියාගන්න. ආදායම් ප්‍රකාශනයේ අවසාන තුගේ වශයෙන් හඳුනාගන්නේ තොගයේ පිරිවැය. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ අවසාන තුගේ කීයද? 160. ඒ කියන්නේ ආරම්භ තුගේ ගැනු අඩු කළ අවසාන තුගේ. අන්නේ අවසාන තුගේ කියලා ඔබ දාලා තියෙන්න ඕන 160. හරි. මූල්‍යගත ප්‍රකාශනය දාන්න කීයද කියලා අහුවොත් එහෙම මූල්‍යගත ප්‍රකාශනය ඔබ අනිවාර්යෙන් නිරූපණය කළ යුත්තේ කීයද? පිරිවැය හෝ සුද්ධ උපලබ්ධිය අගයන් දෙකෙන් අඩු අගය. ඒ කියන්නේ තනි වචනකින් කියනවා මොකද්ද? තොගයේ අගය. මේ 140 කියන වචනයක් තමයි තොගයේ අගය. තොගයේ අගය මතක තියාගන්න. මේ වචන හුරු කරගන්න ඔබගේ ඇහැට සහ ඔබගේ ඔබට නිතර මේ වචන කියවන්න. තොගයේ අගය කියන්නේ මොකද්ද? පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය අගයන් දෙකෙන් අඩු අගය. නැතුව මේ 160 නෙමෙයි අපි තොගයේ අගය කියන්නේ. 160 කියන්නේ මොකද? තොගයේ පිරිවැය.
හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ නිරූපණය කරන්න තොගේ යගේ කීයද? 140යි. එතකොට අන්න ඔය අවස්ථාවකදී තමයි ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ දාන්න තොගයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන නිරූපණය කරන තොගය අතර වෙනසක් තියෙනවා නම් තමයි මොකක් හටගන්නේද? තොග කපා හැරීම හටගන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. පිරිවැය නෙමෙයි නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාලා තියෙන්නේ මොකක් හට ගන්නවා කියලා මතක තියාගන්න පුළුවන්ද? තොග කපා හැරීමක් හට ගන්නවා කියලා මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ පිරිවැය හඳුනාගෙන ශේෂපත්‍ය සුද්ධ කළ අධ්‍යයනයක් හඳුනාගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මොකක් ජනිත වෙනවද? තොග කපා හැරීමක් ජනිත වෙනවා. හරි. නැත්තම් මෙහෙම හිතන්න එපා. දැන් ඔබගේ භාගයේ ප්‍රශ්නේ මෙයාම අහනවා. පිරිවැය සුද්ධ කළ අධ්‍යයනයක් අතර වෙනස සෑම විටම තොග කපා හැරීම වේ. මොකද්ද මං කිව්වේ? පිරිවැය සුද්ධ උපලද්‍යයක් අතර වෙනස සෑම විටම තොග කපා හැරීම වේ. අසත්‍යයි. පිරිවැය සුද්ධ උපලද්‍යයක් අතර වෙනස සෑම විටම තොග කපා හැරීම නෙමෙයි. හිතන්නකෝ මෙතනදී නම් පිරිවැයට සුද්ධ උපලද්‍යක මොනවා වුණාද? අඩු වුණා. අන්න ඒ අවස්ථාවේදී මායේ කියූ වාක්‍ය නිවැරදි. නමුත් හිතන්නකෝ මෙතන 90 වුණා කියලා. එහෙනම් 90 වැඩි කිරීම දෙක කියන්නේ 1,80,000යි. ආදායම් ප්‍රකාශනය ගන්න කොහොමත් 160. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගන්න කීරේ 160. අන්න ඒ වගේ අවස්ථාවකදී මොකක් ජනිත වෙන්නේ නැද්ද? තොග කපා හැරීමක් ජනිත වෙන්නේ නැහැ. එහෙනම් සුද්ධ උපලද්‍යකේ පිරිවැයට වැඩි වෙනවා නම් අපිට තොග කපා හැරීමක් ජනිත වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට කියන්න පුළුවන්ද? පිරිවැය සුද්ධ උපලද්‍යකේ වෙනස සැමිට තොග කපා හැරීම කියලා බෑ. හදිසියවක් අශුද්ධ උපලද්‍යකේ වැඩි වුණොත් එහෙම හදිසියවක් නෙමෙයි. සාමාන්‍යයෙන් තොගයක පිරිවැයට වඩා සුද්ධ උපලද්‍යකේ අනිවාර්යයෙන්ම මොනවා වෙනවද? වැඩි වෙන්න ඕන. අයියේ නැත්තම් ව්‍යාපාරයක් කරන්න බෑනේ. අපි පිරිවැයකට අරගෙන ඊට වඩා අඩු ගන්නට අපි කරනවද? කිසිසේත්ම නෑ. අපි පිරිවැයකට සුද්ධ උපලද්‍යකේ අඩු වෙන්නේ මොන වගේ හේතු නිසාද? එක්ක තොගේ කල්ලිකුත් වෙලා නැත්තම් කල්ලිකුත් වෙන්න ආසන්නයි. නැත්තම් අපිට ඒ තොගේ තාක්ෂණික ඇල්පැනීමක් සිදු වෙලා අපිට මේක විකුණ ගන්න බෑ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම තමයි තොගේක පිරිවැයට වඩා සුද්ධ උපලද්‍යකේ අඩු වෙන්නේ. හරි. එතකොට අපේ පිරිවැය කීයක් තියෙනවද? 160යි. ධාරණ වටිනාකම කීයද? 140යි. එහෙනම් පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 10. LKS 16 දීපල පීඩිතා උපකරණ ප්‍රමිතියට අනුව දීපල පීඩිතා උපකරණ නිර්වචනය කිරීමට අදාළව පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද? එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීමට ඔබට මොකක් මතක තියෙන්න ඕනද? දීපල පීඩිතා හා උපකරණ නිර්වචනය. මොකද්ද දීපල පීඩිතා උපකරණ නිර්වචනය කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට කුලියට දීමට හෝ පරිපාලන කටයුතු සඳහා පවතින වසරකට වඩා වැඩි කාලයක් පවතින ස්පෘශ්‍යවත්කම්. ඒ නිර්වචනය මතක තියාගන්න. හරි ලේසි. එතකොට ඒවා ස්පෘශ්‍යවත්කම් වේ. ඔව් මං කියපු නිර්වචනේ දැන් ඒ කියන එක අන්තර්ගත වුණා. ස්පෘශ්‍ය වෙන්න ඕන. B මොකද්ද කියන්නේ? ඒවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපීමට හෝ පරිපාලන කාර්යයන් සඳහා භාවිතා කිරීමට පවත්වාගෙන හරිනේ. ඒ නිර්වචනය එහෙන් පිටින්ම දාන්න. C ඒවා එක් මූල්‍ය වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිත කර ගැනීමට අපේක්ෂා කෙරේ. මොකද මම කියපු නිර්වචනේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කුලියට දීමට පරිපාලන කටයුතු වලට වසරකට වඩා වැඩි කාලයක්. නම් හරි. A B C සියල්ලම 10 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 5. 11. හරි. ඔබගේ මම තව ප්‍රශ්නයක් අහන්නම්. ඒ ප්‍රශ්නට අදාළවම සෑම දීපල පිළියෙත හා උපකරණයක්ම වත්කමක් වේ. සෑම දීපල පිළියෙත හා උපකරණයක්ම වත්කමක් වේ. සත්‍යයි. සෑම දීපල පිළියෙත හා උපකරණයක්ම වත්කමක් වෙන්න ඕන. මොකද වත්කමක් වෙලා තමයි දීපල පිළියෙත හා උපකරණයක් වෙන්නේ. මූලික ප්‍රකාශනයේ වත්කම යටතේ තමයි වත්කම් ජංගමන වත්කම් යටතේ තමයි දීපල පිළියෙත හා උපකරණ නිරූපණය කරන්නේ. මේ වුත් එහෙම සෑම වත්කමක්ම දීපල පිළියෙත හා උපකරණයක් වේ. අසත්‍යයි. සෑම වත්කමක්ම දීපල පිළියෙත හා උපකරණයක් වෙන්නේ තොගය, ණයගැතිය, ජංගම වත්කම්. දීපල පිළියෙත හා උපකරණ වෙන්නේ ආයෝජන දීපල පිළියෙත හා උපකරණ වෙන්නේ නැහැ. හරි. 11. එකතු කළාගේ මත බදු සඳහා කියන්නේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් 2015 3 දින අත්පත් කරගත් යන්ත්‍රයකට අදාළව පහත් තොරතුරු දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා LKS 16 දීපල පිළිත ප්‍රමිතිය අනුව ආරම්භයේදී හඳුනා ගැනීමේ යන්ත්‍රයේ පිළිවෙල. හරි. එතකොට මේ සමාගම වැට් සඳහා ලියාපදිංචි වෙලා. වැට් සඳහා ලියාපදිංචි වෙච්ච සමාගමක් වත්කමක් අත්පත් කර ගැනීමේදී ගෙවූ වැට් එක
බද්ද එකතු කරාගේ මත බද්ද අපිට මොනවා කරන්න පුළුවන්ද ආපසු අය කරවා ගන්න පුළුවන්. එතකොට අපිට ඒ ගෙවූ බද්ද ආපසු අය කරවා ගන්න පුළුවන් නම් අපිට මේක වියදමක් වෙන්නේ නැහැ. ඒ සල්ලි එළියට යෑමක් නෙමෙයි. එළියට ගියාට ආයෙමත් ඇතුළට එනවා. එහෙනම් අපි වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් වත්කමක් අත්පත් කර ගැනීමේදී ගෙවන වැට් එක අපේ වත්කමේ පිරිවැට එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි වියදමකට උනත් ගෙවන වැට් එක මේ සමාගමට, ඒ කියන්නේ වැට් සඳහා ලියාපදිංචි සමාගමට අපි එකතු කරන්නේ නැහැ. ඒ වියදම වශයෙන් හඳුනාගන්නේ නැහැ. වෙනම වැට් ගිණුමකට වැට් එක මොනවා කරනවද? මාරු කරනවා. හරි. එහෙනම් අනිත් පැත්ත වැට් සඳහා ලියාපදිංචි නැති ව්‍යාපාරයක් භාණ්ඩයක් මිලට ගැනීමේදී ගෙවූ වැට් එක එහෙනම් මෙතනදී කිව්වේ වැට් ගිණුමකට දානවා කියලානේ. ලියාපදිංචි නැති ව්‍යාපාරයෙන් වැට් එක ගන්නෙම නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිකන් ඒවල දානවා. ඒගොල්ලන්ට එහෙනම් වෙනම වැට් ගිණුමක් පවත්වා ගන්න බෑනේ. එහෙනම් මොනවා කරන්න ඕනද? ඒ අදාළ තැනට දාන්න ඕන. වත්කමක් අත්පත් කරගන්න කිව්වනම් වත්කමට දානවා. ඒගොල්ලෝ වියදමකට කිව්වනම් වියදමට දානවා. අන්න එච්චරයි. එහෙනම් පැහැදිලිව ඔබ මතක තියාගන්න ඕන ඒ වෙනස. හරි. එහෙනම් අපි බලමු. මෙයා වැට් සඳහා ලියාපදිංචිලා නම් මෙයාට කිව්ව දාන මොනවා කරන්න බැයිද? වත්කමේ වටිනාකම හඳුනා ගන්න බෑ. එහෙනම් 770 කියන වැට් එකත් එක්ක එන වැට් එක මොනවා කරන්න ඕනද? අයින් කරන්න ඕනේ. හරි. 777 කියන වැට් එක අයින් කරන්න ඕනේ. හිතන්නකෝ මෙන්න මෙහෙම 100ට භාණ්ඩයක් තියෙනවා. 100ට 11 වැට් එකක් ගහනවා. ඒ කියන්නේ 100ට 11 වැට් එකක් ගහුවම 11යි. එතකොට විකුණන්නේ කීයද? 111කට. දැන් අපිට දීලා තියෙන්නේ මෙන්න මේ 111 නේද? 770 කියන්නේ 111. එහෙනම් මේක කීයෙන් බෙදනවද? 111යි. ඔබට ගානේ අවශ්‍ය වැට් එක නම් 11න් වැඩි කරනවා. ඔබට ගානේ අවශ්‍ය වැට් එක රහිත වටිනාකම නම් 100න් වැඩි කරනවා. එහෙනම් කීයෙන් වැඩි කරනවද? 100න් වැඩි කරනවා. එතකොට 100න් වැඩි කරාන් පස්සේ මෙතනදී තේරෙනවා මේකට මේක කීයක් වෙනවද? 7යි. එහෙනම් කීයද? 700යි. වැට් රහිත වටිනාකම 700යි. එහෙනම් මොකද්ද මේකේ දිට සටහන? මුදල් ගිණුම බැර 777යි. දේපල පිළියෙත හා උපකරණ ගිණුම හර 700යි. වැට් ගිණුම හර 77යි. වරායෙන් සිට ව්‍යාපාර ස්ථානයට ප්‍රවාහනය කිරීමේ පිළිවෙල. එහෙනම් අපි වත්කම ගේන්න යන පිළිවෙල අපිට මොනවා කරන්න පුළුවන්ද? අපිට වත්කමේ පිළිවෙලක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ වැඩබිම සකස් කිරීමේ පිළිවෙල. වැඩබිම සකස් කිරීමේ පිළිවෙලට මොනවා කරන්න පුළුවන්ද අපිට? මොකද මූලික ස්ථානය සකස් කරන්න. අපි යන්ත්‍රයක් ගත්තොත් ඒ යන්ත්‍රයට අදාළ මූලික ස්ථානය සකස් කරන්න යනවා නම් අපිට ඒක පිළිවෙල වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සවි කිරීමේ පිළිවෙලත් අපිට ගන්න පුළුවන්. මොකද යන්ත්‍රය සවි කරන්න නැතුව පාවිච්චි කරන්න බෑනේ. සමාරම්භක උත්සවයේ වියදම්. සමාරම්භක උත්සවය පවත්වන්න ඕනේද? නෑනේ. එහෙනම් මේ පිළිවෙල වැඩක් වෙන්නේ නෑ. මොකද හිතන්නකො සමහරක් වෙලාවට ඔය රජයේ වගේ තැනක යන්ත්‍රය රුපියල් 100යි. නමුත් සමාරම්භක උත්සවය ලොකු ගාණක්. ඒතකොට ඒ වගේ තැනක අපි බොරුවට මේ වත්කමක් වශයෙන් හඳුනාගෙන තිබ්බට දේශපාලඥය ගෙන්නන්න යන ඒවා ඒ වගේ උත්සවේ නටන්න යන අන්නේ ඔක්කොම වියදම් වත්කමට දාලා දෙනවා. වැඩක් වෙනවද? නෑ. අනාගත ආර්ථික බදලාට හම්බ වෙනවද යන්ත්‍රයක් ගෙනලා කට්ටියක් නැටුවා කියලා? නෑනේ. ඒතකොට අපි යන්ත්‍රයේ පිළිවෙල වශයෙන් හඳුනාගන්නේ නෑ. යන්ත්‍රයේ මූලික පරීක්ෂා කිරීම පිළිවෙල. ඔව්. යන්ත්‍රයක් ගත්තම යන්ත්‍රය පරීක්ෂා කරන්න එපේ. නැතු පාවිච්චි කරලා වැඩක් වෙන්නේ නෑනේ. ඒකෙන් හදන භාණ්ඩේ සමහරක් වෙලාවට පාරිභෝගිකයන් කන්න බෑ. පාරිභෝගිකයෝ මැරෙන්න පුළුවන්. එහෙනම් අපිට ඒ යන්ත්‍රය වැඩක් වෙනවද? නෑනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ෂුවරුත් නෑ. හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සහ ව්‍යාපාරේ වහලා දාන්නත් පුළුවන්. එහෙනම් මූලික පරීක්ෂා කිරීමේ පිළිවෙල මොනවා කරනවද? හඳුනා ගන්නවා. 10යි. එහෙනම් ඊට පස්සේ අපි එකතු කරමු 0යි 950යි. එහෙනම් LKS 16 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති වලට අනුව අපි යන්ත්‍රයේ වටිනාකම වශයෙන් පොත්වල හඳුනා ගන්න ඕන 950 පිළිතුරු අංක 2. ඔබට මම තව අමතර දැනුමක් කියලා දෙන්නම් සහ ඔබට වැදගත් පොයින්ට් එකක් කියලා දෙන්නම්. ඔබට මේ වගේ එකක් බොහෝ දුරට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගණනාවකම අහලා තියෙනවා. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? මෙන්න මේ වගේ කරුණු ටික ලියා ගන්න. LKS 16 දේපල පිළිතාව උපකරණ කියලා දාලා මොනවද දේපල පිළිතාව උපකරණ වලින් හඳුනා ගන්නේ? මොනවද හඳුනා නොගන්නේ කියලා ඔබ දෙපැත්තකට දාලා ලියාගත්තා නම් මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගණනාවකම ඔබට මොකක්ද? ඊළඟ ඔබගේ පේපරේට එන එක ඔබ දැන්මම දැනගෙන ඉවරයි. මොකද ඔබට ගොඩක් වෙලාවට කියන්නේ 90ක් විතර ඔබ දැනගෙන ඉවරයි. ඒක ඔබට 10යි තියෙන හිතලා කරන්න. හරි. ප්‍රශ්න අංක 12. ඔබට දීලා තියෙනවා
2015 3:30 රින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමක වැටුප් ලේඛනයේ පහත් තොරතුරු පුටාගෙන ඇත. හරි. ලස්සන ප්‍රශ්නයක් ඔබට දීලා තියෙන. ලස්සන සහ නිර්මාණශීලී ප්‍රශ්නයක්. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. වැටුප් ලේඛනයේ තොරතුරු දෙනවා සේවක වර්ග දෙකක්. එකක් නිෂ්පාදන සේවකයන්, අනිත් එක නිෂ්පාදන සුපරීක්ෂකවරුන්. නිෂ්පාදන සේවකයන්ගේ හිතන්නකෝ ඇඟලුම් ව්‍යාපාරය කරන ඇඟලුම් මහන කට්ටිය. සුපරීක්ෂකවරුන් කියන්නේ සුපර්වයිසර්ස්ලා. ඇඟලුම් පරීක්ෂා කරන කට්ටිය. එතකොට නිෂ්පාදන සේවකයන් අපි නිෂ්පාදන ගිණුමක වර්ගීකරණය කරන්නේ ඍජු ශ්‍රමයේ යටතේ. එතකොට සුපරීක්ෂකවරුන් වර්ගීකරණය සිදු කරන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය යටතේ. හරි. එතකොට අපෙන් අහනවා මූලික වැටුපක් දීලා ඉරිදීමන හැම එකක් දීලා අපෙන් අහන්නේ මොකද්ද? 2015 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ ඍජු වේතන සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය තුල අන්තර්ගත වැටුප් අගයන් කොපමණද? හරි. ඍජු වේතන සහ නිෂ්පාදන. ඍජු වේතන කියන්නේ නිෂ්පාදන උඩින් දාන කෑල්ල. නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන්නේ යටින් දාන කෑල්ල. එතකොට නිෂ්පාදන සේවකයයි තියෙන ඍජු වේතන වලට නිෂ්පාදන සුපරීක්ෂකවරයයි අයිති වෙන්නේ නිෂ්පාදන පොදුකාර්ය වලට. හරි එහෙනම් අපි බලමු. මුලින්ම ගමුකෝ ඍජු වේතන. ඍජු වේතන. කවුද ඍජු වේතන වලට අයිති වෙන්නේ? නිෂ්පාදන සේවකයා. නිෂ්පාදන සුපරීක්ෂකවරයා නෙමෙයි. හරි අපි එහෙනම් ගමු යාගේ මොනවද? නිෂ්පාදන ගිණුමක් අපි හදුවා නම් උඩින් දාන්නේ කියලා. ඒ කියන්නේ ඔබ ඍජු ද්‍රව්‍ය දාලා ඍජු ශ්‍රමය කියලා මොකද්ද දාන්නේ? මූලික වැටුප. මූලික වැටුප ගන්නවා. එහෙනම් 4000 ගන්නවා. ඊට පස්සේ තියෙනවා දිරිදීමනා ගෙවීම. නිම කරන ලද විශේෂිත ඇණුම්මක් සඳහා කෑලි පදනම. ඒ කියන්නේ හදපු කෑලි පදනමක් තමයි ගෙවල් තියෙන්නේ. මේක මොකද්ද? ඍජු පිළි වැක්කෙලිම භාණ්ඩයට අදාළයි. 1500යි. ප්‍රසාද දීමනා සමාගමේ ලාභය මත පදනම්ව. ඒක සතිකා දීමනක් ඇතුළේ මෙයාට ධාරණය අතිකා දීමන ප්‍රසාද දීමනා සමාගමේ ලාභ පදනම්ව. සමාගමේ ලාභය පදනම් කරන් දෙනවා. ඒක අපිට පුළුවන් මේකට ගන්න බෑ. ඇයි ගන්න බැරි? සමාගමේ ලාභය හදලට අපි තියෙන්නේ නිෂ්පාදන ගිණුම හදද්දි නෑ. අපි දන්නෙත් නෑ. සමාගමේ ලාභය හදන්නේ නිෂ්පාදන ගිණුම හදුවන් පස්සේ. එහෙනම් ඊට පස්සේ දෙන එකක් අපි කොහොමද නිෂ්පාදන පිරිවැයක් යටතට ගන්නෙ? අනික නිෂ්පාදන පිරිවැයට ගන්නේ භාණ්ඩ නිෂ්පාදනයට අදාළ පිරිවැය. බෝනස් එක කියන්නේ මේක දෙන්නේ ලාභය පදනම් කරගෙන්නේ. ලාභයක් තිබ්බොත්නේ භාණ්ඩ නිෂ්පාදනය පදනම් කරගෙන නෙමෙයි. එහෙනම් මේක නිෂ්පාදනයට අදාළ නැහැ. එහෙනම් ඔබ කටපාඩමින් තියාගන්න ලාභය මත පදනම් වගේවන ප්‍රසාද දීමනා නිෂ්පාදන ගිණුමට ගන්නේ නැහැ. නිෂ්පාදන ගිණුමට කියන්නේ ප්‍රාථමික පිරිවැයට ගන්නෙත් නැහැ. නිෂ්පාදන පොදුකාර පිරිවැයට ගන්නෙත් නැහැ. නිෂ්පාදන ගිණුමටම ගන්නෙත් නැහැ. එහෙනම් කොහොමද මේ බෝනස් එක දාන්නේ? ප්‍රසාද දීමනාව දාන්නේ කාට ගෙවුවත් නිෂ්පාදනයට අදාළ ඍජුම ශ්‍රමිකයට ගෙවුවත් වක්‍ර ශ්‍රමිකයට ගෙවුවත් ඒ ගෙවන ප්‍රසාද දීමනාව ලාභය මත පදනම්ව ගෙවන එක අපි කොහෙටද දාන්නේ? ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වල. හරි. ඊට පස්සේ අපි ඒ දෙක ගත්තා. ඊට පස්සේ තියෙන දාලා වැටුප 5700යි. ඒක වල අපි ඉන්නේ අපි එකතු කරගෙන ගන්නේ. අඩු කිරීම EPF දායකයේ 110 400. මොකද්ද මේ 400 කියන්නේ? සේවක EPF දායකයෙක්. කවුද මේක දායක වෙන්නේ? සේවකයා. තමන්ගේ වැටුපෙන් අඩු කරනවා. හරි. එතකොට මම ප්‍රශ්නයක් අහන්නම් ඔබගෙන්. සේවක දායකයෙක් කියන්නේ 110 ආයතනයේට වියදමක්ද? නෑ. සේවකයාට අපි ගෙවන්න වැටුපක් අපි එකඟ වෙනවා. සේවකගේ වැටුපෙන් අඩු කරලා සේවකයාට මුදලින් ගෙවනවා. ඊට පස්සේ අඩු කරගන්න ගන්න අපි EPF අරමුදලට ගෙවනවා. ඒක අපිට වියදමක් නෑනේ. අපි සේවකයා ගත්තේ ගන්නවා මුදලින් ගෙවුව සේවකයාට. එහෙනම් එච්චරයි. එහෙනම් මතක තියාගන්න සේවකයාගේ වැටුපෙන් අඩු කරගන්න ලබන සේවක EPF දායකය ආයතනයට වියදමක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා සමාගමේ දායකය. සමාගම දායක වෙනවනේ. EPF කියලා 115කුයි EPF කියලා 103කුයි. එතකොට අන්න ඒ දෙක මතක තියාගන්න වියදම් වෙනවා. අපිට ආයතනයට මොකද්ද? වියදම්. එතකොට EPF කියලා කීයක්ද? 600ක්. වියදමක් වෙනවා ETF කියලා 120ක්. ඍජු ශ්‍රමයට අදාළව ගෙවන EPF එකයි ETF එක අපි මොනවා කරනවද? ඍජු ශ්‍රම පිරිවැයක් වශයෙන් හඳුනා ගන්නවා. මොකද නිෂ්පාදනයට අදාළයි ඒක. භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගෙන්නගත්ත ඍජු ශ්‍රමිකයාගේ වැටුපත් එක්කම ETF ETF ආයතනය ගෙවන්න වෙනවනේ. එහෙනම් ඒක අදාළයි. ඊට පස්සේ නම් මේක අපි එකතු කරලා ගන්නවා.
6220යි. එතකොට එහෙනම් ඍජු වේතන කීයද 6220යි. ඊට පස්සේ එහෙනම් අපි ගමු ඒ වගේම නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙල. නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙල. හරි. ඒක අපි දානවා. දැන් අපි ටක් ගාලා ගම්බල මේ වගේමයි එතන අපිට දාන්න වෙන්නේ. මූලික කොටක ගන්න ඔයාගේ කීයද 2000යි. අතිකාල දීමනාවත් අපි ගන්නවා 800යි. මොකද නිෂ්පාදන සේවකයෙක් අතිකාලයකට OT කරා දෙන්න වෙනවා. ප්‍රසාද දීමනාව. එයාගේ ප්‍රසාද දීමනාව ගන්නෑ මම ඉස්සෙල්ලා කිව්වා. ඊළඟට සේවක EPF කියන්නේ වියදමක් නෙමෙයි ආයතනයේට. ඊට පස්සේ 300යි 60යි. දැක්කනේ ඒ වගේම තමයි තන්ට බලපෑවේ. 3160. එහෙනම් අපි අපේ පිළිතුර අපි හදලා ඉවරයි. ප්‍රශ්න අංක 12ට පිළිතුරු අංක 4. හරි. එතකොට ඔබගෙන් ගානේ මෙහෙම යවුවා නම් දැන් අපේ නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙල අහලා තියෙන්නේ. ඔබගෙන් ගානේ අහනවා මොකද්ද? ඔබගෙන් ගානේ අසන්න පුළුවන් නිෂ්පාදන නොවන පොදුකාර්ය පිළිවෙල. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. මෙන්න මේ ගානට අදාළ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. මොනවද නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල කියන්නේ? පරිපාලන සහ පරිපාලන, බෙදා හැරි, මූල්‍ය වෙන. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශන අපි අර යටින් දාන්නේ දල්ලා බෙදින් දාන්නේ අන්න ඒ ටික. ඒක බලන්න මේ ගාන මොනවද අපි අයින් කරේ? අයින් කරපු ටික නෝතන්ට යන්නේ. මූලික ටික ගත්තා, දීර්ඝ දීමනාව ගත්තා, අතිකාල දීමනාව ගත්තා, ප්‍රසාද දීමනාව ගත්තේ නෑ. එහෙනම් ප්‍රසාද දීමනාව මෙතන මොකක්ද දෙන්නේ? ප්‍රසාද දීමනාව. ප්‍රසාද දීමනාව කීයද? 200යි 100යි කීයද? 300යි. ඊට පස්සේ සේවක දායකයෙක් කොහෙත් මේක නෑ වියදමක් නෙමෙයි EPF ETF අපි ඒ ආදාතයන් වලට ගත්තා. එහෙනම් මෙතන කීයක් එනවද? 300ක් එනවා. හරි. ඊට පස්සේ එහෙනම් අපි බලමු ඊළඟ එක. ප්‍රශ්න අංක 13. 2015 3.30 දින අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයක සමාජික මුදල් වලට අදාළ තොරතුරු පහළ දැක්වේ. ඔබෙන් අහන්නේ දින අවසන් වර්ෂය සඳහා හඳුනාගත් සමාජික මුදල. ඔබට දැක්කේ ගමන් ඔබට තේරෙන්න ඕන අපි මොන ගිණුමක් ගහන්න ඕනද? සමාජික මුදල් ගිණුමක්. සමාජික මුදල් ගිණුම. සමාජික මුදල් ගිණුමක් ගහ අපි තොරතුරු ටික දාගෙන යමු. අපි දැන් මේක හදන්නේ මොන අවුරුද්දටද? 14 15 අවුරුද්ද. අපි ගැහුවොත් එහෙම මෙන්න මේ වගේ ගමන් ඔබට පැහැදිලි වෙන්න හදන්න අපි මේක කඩාගෙන අවුරුදු 3කට. මෙතන අපි දැන් ගිණුම් හදන්නේ මොන අවුරුද්දද? 14 15. 2014 15. එහෙනම් ඊට කලින් අවුරුද්ද මොකද්ද? 2013 10. එහෙනම් ඊට පස්සේ අවුරුද්ද මොකද්ද? 2015 16. මේ අවුරුද්ද තමයි අපි ඉන්නේ. හරි. එතකොට අපිට 2014 15 මෙන්න මේ අවුරුද්දේදී වර්ෂය තුලදී ලද සමාජික මුදල් වල සංයුතිය. ඒතර ඒකෙදි හම්බ වෙලා තියෙනවා කියන්නේ 79ක්. ඒ 79 හම්බ වෙනවා 13 14ට 9කුයි, මේ අවුරුද්දට 50කුයි, මේ අවුරුද්දට 20කුයි. එතකොට අපිට වැඩක් නෑ මොන අවුරුද්දටද හම්බුනේ. පසුගිය වසරටද, මේ වසරටද, ඊළඟ වසරටද කියන එක අදාළ නෑ. සම්පූර්ණම ගාන මෙන්න මෙතන ලද මුදල කියලා දානවා. මම ඔබට ගාන විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්නේ. නිසා හොඳින් අවධානයෙන් අසා සිටින්න. 79ක් අපි දැන් මොකද දිස්ස ගන්න? ලැබීම ගෙවීම ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර කරා. හරි. ඊට පස්සේ හරි. පොඩ්ඩක් එතනින් තියලා අපි යන් ඊපස්සේ ශේෂ බලන්න. අගයි මුලයි දීලා තියෙනවා. මම ඒකයි මුලදීම කිව්වේ ගිණුම් කරේ දින පට ලැබනවා කියලා. අගයි මුලයි. අපි නම් තුලේ කරන් රුල් කරමුකෝ. හරි. එතකොට අගයි මුලයි. මුලින්ම අග දාගමු. අග දීලා තියෙනවා. අග ලැබිය යුතු. අග ලැබිය යුතු කියන්නේ වත් කමක් අපිට හම්බ වෙනවා. ඊගේ හර පාගේ වැර ලැබිය යුතු ශේෂය. පාගේ කියලා කීයක් තියෙනවද? 5 දවක් තියෙනවා. ඔබට මේ සමාජික මුදල් තේරෙන්නේ නැත්නම් කටපාඩම් කරලා තියාගන්න. මා කිව්ව වචන එකෙන් එක ඔබ හිමින් සැරයසා නැවත ආසා ඔබ මේ තීගින්ම ලියාගන්න. මෙතන මොකද ලැබිය යුතු? මෙතන මොකද කලින් ලද? අන්න එහෙම ලියාගන්න. එතකොට ඔබට දන්නවනේ ඊට පස්සේ කරගන්න පුළුවන්. මුල ලැබිය යුතු 10යි. එහෙනම් මුල ලැබිය යුතු නම් මෙතන ඊගේ කීයද? 10යි. වක්කමත්තේ ඊගේ හර. දැන් මෙතන හර මෙතන බැරේ තමයි මේ
කරේ. කලින් ලද වසර අග ගාන දීලා නැහැ. හොයා ගන්න ඕනේ. අපි හොයාගමු. වසර මුල කලින් ලද එතන තුල ඊගේ කීයක් තියෙනවද? 10ක් තියෙනවා. හරි. ඔබට ගානක ලද මුදල දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලද මුදලිනුත් ඔබට යම් දේවල් ගොඩනගා ගන්න පුළුවන්. ඔය ලද මුදල ඇතුළේ 9ක් ගිය අවුරුද්දට අදාළයි. ඒ 9ක් ගිය අවුරුද්දේ ගිය අවුරුද්ද ඇත්තටම ගියක් හම්බෙන්න තිබ්බද? 10ක් හම්බෙන්න තිබ්බා. එහෙනම් ඒ අවුරුද්ද මෙන්න මේ අවුරුද්දේ කීයක් හම්බවද? 9ක් හම්බ වුණා. එහෙනම් මේ 15 ඇතුලේ ගිය අවුරුද්දට අදාළව කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් මේ අවුරුද්දට අදාළව කීයක් තියෙනවද? 14ක් තියෙනවා. ඔබගේ විභාගෙ මේකත් අහන්න පුළුවන්. මේ 15 සංයුති දක්වන්න කියලා දෙනවා 13 17ට අදාළව කීයක් තියෙන්න ඕනද? 14 15ට අදාළව කීයක් තියෙන්න ඕනද කියලා. ඒක ඔබ දැනගන්න ඕන. මේ 15 කොටස් දෙකකට කරන්න පුළුවන්. එකක් 10 වෙනි මෙතන 9ක් මේ මොනම එකයි. මේ වසර සඳහා කීයද? 14යි. මේක තවදුරටත් ලියනවනම් මේක අදාළ වෙන මොන අවුරුද්දටද? 2013 14 අවුරුද්දට. මේක අදාළ වෙන මොන අවුරුද්දටද? 14 15 අවුරුද්දට. හරි. එතකොට මේ 79 9 හරි. ඒක ඉවරයි. ඊට පස්සේ උත්තර තියෙනවා 20ක් මොන අවුරුද්දටද? ඊළඟ අවුරුද්දට. එහෙනම් ඒ 20 තමයි කොතනට එන්නේ? මෙතනට එන්නේ. එහෙනම් ලද මුදලක් ආපුවම ඔබ දැනගන්න ඕන මෙතන සංඛ්‍යාවකුයි මෙතන සංඛ්‍යාවකුයි මේ මුදල ඇතුලේ තියෙනවා. අපි මෙතනට තමයි දාගන්න යන්නේ. මොකද ඊට වඩා වැඩි ගණනක් මෙතන තියෙන නිසා. ඇත්තටම 10ක් තිබ්බා 9 හම්බ වුණේ. හරි. ඊට පස්සේ අපි තුලනය කරමු. මේ පැත්ත එකතු ගමු. 104යි. හර පැත්තට අරන් එන 104. වෙනස ගන්නවා. 77යි. මේක මොකද්ද? ආදායම්. මේ මොකද්ද? වසරේ සමාජික මුදල් ආදායම. අපේ ගානේ යන්නේ දිනෙන් අවසන් පාර්ශ්වය සඳහා හඳුනාගත් සමාජික මුදල් ආදායම කීයද? 74යි. පිළිතුරු අංක 2. ඔබගේ විභාගය යවුවා නම් මූලික ප්‍රකාශ නිරූපණය කළ යුතු 2015 3 31 චංගම වත්කම් කොහොමද කියලා 15යි. ඒ කියන්නේ ලැබිය යුතු සමාජික මුදල. චංගම වත්කම් කොහොමද කියලා 20යි.